ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කිහිපයකින්ම විෂය නිර්දේශයේ වටිනාම මාතෘකාව වන කළමනාකරණයට අදාළ විභාගයට යොමු වෙච්ච බහුවර්ණ අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම 2000 වසරේ සිට ඉදිරියට මෙතෙක් විභාගවලදී යොමු වෙච්ච වැදගත්ම බහුවර්ණ අභ්‍යාස. දැන් මතුවට අහන්නේ නැති බහුවර්ණ ප්‍රශ්න මම අයින් කළා. නමුත් මතුවටත් වැදගත් වන අලුත් වෙමින් නැවත නැවතත් ප්‍රශ්න පත්‍රයට යොමු වන සියලුම බහුවර්ණ ප්‍රශ්න අපි සාකච්ඡාවට භාජනය කරා. සාකච්ඡාවකට වඩා විශ්ලේෂණයකට භාජනය කරා කිව්වොත් තමයි වඩා නිවැරදි. හේතුව ඒ බහුවර්ණ ප්‍රශ්න වලදී අපි මේ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙලා ප්‍රශ්නෙන් අහන හරය හඳුනා ගන්න ආකාරය සහ ප්‍රධාන පාලක පරීක්ෂකතුමා ඒ ප්‍රශ්නය තුලින් ඔබෙන් අපේක්ෂා කරන ස්වරූපය, පිළිතුරු වල ස්වරූපය සහ පිළිතුරු වල ධාරිතාවය නිවැරදිව හඳුනා ගන්නත් ඒ වගේම ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳවත් පුළුල් විශ්ලේෂණයක් යෙදුණා. එතනින් නොනැවතී අපි සාකච්ඡා කරන ඇතැම් බහුවර්ණ ප්‍රශ්න මත පිහිටා එය පදනම් කරගෙන අනාගතයේදී යොමු වෙන්න පුළුවන් නව නැත්නම් නිර්මාණශීලී අලුත් බහුවර්ණ ප්‍රශ්න ගොඩනගන ආකාරයත් අපි සාකච්ඡා කළා. මම කිව්වා ඒක හොඳ ව්‍යායාමයක් කියලා. මොකද එක බහුවර්ණ ප්‍රශ්නයකින් තවත් බහුවර්ණ ප්‍රශ්න 3ක් 4ක් 5ක් වගේ ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් නම් ඒක තමයි විෂය ඊටාම සූක්ෂම ලෙස ඔබේ මනසට ස්පර්ශ කර ගැනීමේ හොඳම ව්‍යායාමය වෙන්නේ. ඒ කියන්නේ හොඳම පාඩම් කිරීමේ ක්‍රමවේද වලින් එකක් තමයි ඔය ප්‍රශ්න නිර්මාණය කිරීම. ප්‍රශ්නේ නිර්මාණය කරලා පිළිතුර මේ ගොඩනගනකොට ඔබත් නොදැනීම විෂය මාතෘකාවල විෂය සංකල්ප එකිනෙකට ඔබේ මනස තුළ හොඳින් පෙළ ගැස්සෙනවා, ධාරණය වෙනවා. ඒක අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙන ගනිද්දිත් මම පශ්චාත් උපාධ්‍ය අධ්‍යාපන ඩිප්ලෝමාව කරද්දී අපට අපේ ප්‍රධාන කතිකාචාර්යවරු කියලා දීපු හොඳ ක්‍රමවේදයක්. ඒක ඔබටත් අනිවාර්යයෙන්ම වළංගු විය යුතුයි. ඊළඟට මම හැමදාම කියන දේත් අදත් කියයි. බොහෝ වෙලාවට මට කලාතුරකින් අමතක වුණොත් මිසක මම මේක නිරන්තරයෙන්ම ළමයිගේ ඔළුවට දානවා. ඒ කොච්චර දැම්මත් ගන්නේ නැති පිරිසකුත් අපිට හම්බෙලා තියෙනවා. නමුත් මම හිතනවා DP education පාඨමාලාව නිවසේ සිට ඔබ පහසු ස්ථානයක ඉදන් පරිශීලනය කරන්න ඇත්තටම ඔබ ඒ පාඨමාලාව කරේ විශ්වාසය තබලා ඒ පාඨමාලාව තුලින් විෂය පන්නරය අරගෙන උසස් විභාග ප්‍රතිඵලයක් ලබා ගන්න ගමන් කරන සිසු පිරිසක් වශයෙන් මම විශ්වාසය කරනවා ඔබ එහෙම වෙන්නේ නැහැ. ඔබ નિરાයාසයෙන්ම මම මේ කියන දේ දැන්ටමත් පිළිපැදලා දැන්ටමත් ඔළුවට අරගෙන මෙතෙක් අතීතයේ ළමයි මේ ගියපු වැරදි මාර්ගයෙන් ඔබ නිවැරදි මාර්ගයට දැන්ටමත් පැමිණ නැතයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. මොකද්ද මම හැමදාම කියන දේ දෙවන ප්‍රශ්න පත්‍රය නම් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රය නම් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය හෙවත් විශ්ලේෂණාත්මක පිළිතුරු ලියන ප්‍රශ්න පත්‍රයට ලකුණු 75ට වඩා වැඩිපුර ගන්න ඇතැම් පිරිස් ඇතැම් සිසුන්. ඒ කියන්නේ 85 90 ගත්ත අය පවා ඇතැම් විට පළවන ප්‍රශ්න පත්‍රයේදී නම් වාස්තික ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 45 50 55ට වැටෙනවා. මොකද්ද මේ වෙනස? වෙන්න බැරි දෙයක්නේ. සම්පූර්ණ නොගැලපීමක්. සාමාන්‍යයෙන් මගේ අවුරුදු 12ක උසස් පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණයෙන් ලැබුව අත්දැකීම් අනුව සාමාන්‍යයෙන් ගොඩක් ළමයි වෙන්නේ ලකුණු 80ක් ගත්තා නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට මේකටත් 80ක් නැත්නම් 85ක් අඩු ගන්න 75ක් ගන්නවා. ඒ කියන්නේ 80 සීමාව ගන්නවා. ලකුණු උපරිම 5ක් විතර තමයි වෙනසක් වෙන්නේ. නමුත් දැන් මේ මෑත කාලේ අපි දැක්ක අවුරුදු 5ක තිස්සේ මම හොඳට අධ්‍යයනය කරා දැක්ක දේ තමයි ලකුණු 75ක් 80ක් 85ක් ඇතැම් විට 90ක් අරගෙන මේ පේපර් එකේදී ලකුණු 45ට 50ට වැඩෙනවා. ඒතකොට ඒ සාමාර්ථයක් කොහෙත්ම ලැබෙන්නේ නැහැ. B සාමාර්ථයක් වුණොත් අමාරුවෙන් තමයි අපිට ලබා ගන්න වෙන්නේ. මොකක්ද හේතුව? ඔබ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අඩු බර තැබීමක් කරන අතරම තවදුරටත් බර තැබීම අඩු කරනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ගොඩක් අය කියන්නේ BS ප්‍රශ්නයක් නෑ BS ලේසි. දැන් අපි දැක්ක දෙයක් නේ උපකාරක පන්ති වල ටියුෂන් ක්ලාසස් වල accounting ඉකෝන් පන්තියකට ළමයි අපි හිතමු 100ක් සහභාගී වුණොත් BS පන්තියේ ළමයි 50 60යි. ඒ කියන්නේ සමහර ඉකෝන් BS එකම ඒ කියන්නේ විෂයන් දෙකම එකම ගුරුවරයා උගන්වනවා. ඒක ආර්ථික විද්‍යාව මුලින් ඉගෙනගත්ත දරුවෝ සෑහෙන පිරිසක් BS වලට නෑ. මොකද BS ලේසි.
ඕකනේ ඇත්ත කතාව. ළමයි තුල තියෙන ඇත්ත කතාව ඕකනේ. නමුත් ඕක ඇත්ත නෙවෙයිනේ. පහුගිය අවුරුදු 5ේම එක අවුරුද්දක් නෙවෙයි අවුරුදු 5 කියන්නේ මේ අවුරුද්දේ 2021ත් එක්ක මම කියන්නේ. 2021 ඉඳන් පහුගිය අවුරුදු 5ේදීම තුන්වන ප්‍රතිඵල වාර්තා කරේ accounting නෙවෙයි econ නෙවෙයි BS. එහෙනම් BS ලේසි නම් BS අංකයකට එන්න එපා. ඒ නිසා වැරදි මත වැරදි උපකල්පන වැරදි බරත බීම් සම්පූර්ණයෙන්ම දරුවනේ අයින් කරගෙන මේක ඉතාම ඕනෑකමින් ඉතාම ආදරෙන් ඉතාම අවධානයෙන් මම කියන්නේ. මොකද නැත්තම් මේක විශාල මම කියන්නේ ඛේද වාචකයක් නේ. ඉකෝන් වලට accounting වලට ඒ දෙකක් ගත්ත ළමයා BS වලට C එකක් ගන්නවා. ඒකම තමයි විශ්වවිද්‍යාලේ වරම් අහිමි වෙන හේතුව. තේරෙනවද? ඇතැම් විට මගෙන් ඉගෙන ගත්ත අය පවා සමහරට A2යි B1යි. B1 නැත්තම් C එක BS. ඒක සමහර ළමයා මම හඳුනගත්ත අය. ඒ කියන්නේ ඒගොල්ලෝ ගණන් ගන්නෑ. ඒ විෂය මේ මගේ විෂය ගණන් ගන්නෑ. මේ විෂය පුළුවන්. මේක පාඩම් කරලා ලියන්න පුළුවන්. එහෙමනේ මතකයේ තියෙන ඉකුරු පාඩම් කරලා ලියන්න පුළුවන්. accounting ගණන් හදලා ලියන්න පුළුවන් නේ. ඒ වැරදි කිසිදු විෂයක් අමාරුත් නෑ ලේසිත් නෑ. හරියට ඉගෙන ගත්තොත් විෂයන් තුනම ලේසි. හරියට ඉගෙන ගත්තේ නැත්නම් විෂයන් තුනම අමාරුයි. ඊට පස්සේ දැන් මේ පේපර් එකේදී ඒ කියන්නේ පොදුවේ BS පේපර් එක ලේසි කියලා අඩු අවධානයක් අඩු බර තැබීමක් කරන අතරම ඔබ ඊළඟට කරන නරකම වැඩේ තමයි BS එකේ ෆස්ට් පේපර් එකට ඔබ ලොකු මහන්සි වීමක් වෙන්නේ. ඕගොල්ලෝ කියන්නේ බහුවර්ණනේ. උත්තර පහෙන් තෝරන්න තියෙන්නේ. ඒක ටට්ටුට්ටි කියලා තෝරන්න පුළුවන්. හිස් තැන් වලට අපිට කොහොම හරි මොන හරි උත්තරයක් ගලප ගන්න පුළුවන්. මේ ඕගොල්ලන්ගේ වචන. මගේ වචන නෙවෙයි. මට හිච්ච වචන සහ ළමයි මාත් එක්ක කතා කරපු වචන. හිස් තැන් ප්‍රශ්න 10ත් කොහොම හරි අපිට උත්තර ගලප ගන්න පුළුවන්. ඒ වගේම කෙටි නිශ්චිත පිළිතුරු වලට මොන හරි කෙටියෙන් උත්තර ලියලා ලකුණු ගන්න පුළුවන්. එහෙම බෑ. මතක තියාගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය වාස්තවික ප්‍රශ්න පත්‍රය වශයෙන් අපි හඳුන්වන්නේ. ප්‍රොපෝෂනල් පේපර් එක. නැත්නම් ප්‍රොපෝෂනල් ක්වෙස්චන්ස් කියලා අපි හඳුන්වන්නේ. වාස්තවික කියන්නේ මොකක්ද? නිශ්චිත පිළිතුරක් පමණක් අපේක්ෂා කරන ප්‍රශ්න. නිශ්චිත පිළිතුරක් පමණක් අපේක්ෂා කරන ප්‍රශ්න තමයි වාස්තවික අභ්‍යාස කියන්නේ. ව්‍යුහගත එකේ එහෙම එකක් නැහැ. ව්‍යුහගත එකේ අපිට ප්‍රශ්නෙත් ව්‍යුහයක් තියෙනවා, පිළිතුරු වලත් ව්‍යුහයක් පෙන්වන්න පුළුවන්. ඒ ව්‍යුහ අපිට එක එක තැනින් පටන් අරන් එක එක ස්ථාන වලින් පටන් අරන් අපිට උත්තරේ ගොනු කරන්න පුළුවන්. ඒතකොට පස් දිනක් සමහර පස් විදිහකින් ලියනවා. ඒ කියන්නේ ආරම්භය මැද අවසානයේ පස් දිනාගේම අසමානයි. නමුත් පිළිතුරට ලකුණු දෙන්න පුළුවන්. එහෙම බෑ දරුවනේ වාස්තවික පේපර් එකේ. කෙලින්ම නිශ්චිත පිළිතුරු එකයි. නිශ්චිත පිළිතුරු එකයි. ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද කියලා හෙව්වනම් ජයවර්ධනපුර කෝට්ටේ මිසක ඒක ගාල්ල මාතර මහනුවර කියලා හරියන්නේ නැහැ. කොළඹ කියලා හරියන්නේත් නැහැ. දැන් ජයවර්ධනපුර කෝට්ටේ කියන්නේ කොළඹ තමයි. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි. කොළඹ කියලා හරියන්නේ නැහැ. නිශ්චිතවම ඕනේ. නිශ්චිතවම ඕනේ. ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට ජාතික ප්‍රමිති හඳුන්වා දෙන ආයතනය ඇහුවොත් ඒක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මිසක වෙනත් කිසිදු ආයතනයකට ලකුණු ලැබෙන්නේ නැහැ. තේරෙනවද? කොහොමද එතකොට වෙන්නේ? ඒ කියන්නේ විෂය කරුණු නිවැරදිවම තමන්ගේ මනසේ තියෙනවා. සමස්ත විෂය නිර්දේශයේම මනසේ තියෙනවා. ඒ නිසා මේක ලේසි නෑ. තේරෙනවද? විශේෂයෙන්ම බහුවර්ණවලදී පිළිතුරු පහෙන් ඔබ දැක්ක සමහර ප්‍රශ්න අපි සාකච්ඡා කරලා පිළිතුරු දෙකක්ම හරි. පිළිතුරු දෙකක්ම හරි. ඒ හරි දෙකෙනුත් වඩාත් හරි එක තෝරන එක තමයි බරපතලම ගැටලුව. අන්න එතනින් තමයි ඔබ ෆේල් වෙන්නේ. අන්න එතනින් තමයි ඔබ ෆේල් වෙන්නේ. මම හැමදාම කියන ඔබට මොකද්ද? බහුවර්ණ ප්‍රශ්න 30ක් එනවනේ. මේ 30න් ඔබ අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ 25ක් හෝ අවම 25ක් හෝ වැඩියෙන් කරන්න. 30ම කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ බැරිව නෙවෙයි. 30ම අපිට හරියට කරන්න පුළුවන්. මේක මහා මෙරක් වගේ දෙයක් නෙවෙයිනේ. තේරුණාද? නැත්තම් මේ සබ්ජෙ කරන කඳු වැටිය තරණය කරන වගේ දෙයක් නෙවෙයි මේක. 30ම කරන්න පුළුවන්. මං කියන අවම 25ක් 26ක් කරන්න පුළුවන්. ඒ ටාගට් එක ඔබ ඉන්න ඕනේ. එහෙම කිව්වට ඇතැම් ළමයි ප්‍රශ්න 15යි 16යි උපරිම හරියන්නේ. ඉතින් කොහොමද ඒ සාමාර්ථයකට යන්නේ? ලකුණු 75කට යන්නේ කොහොමද? ඒ මොකද හේතුව? බහුවර්ණ වලදී ඔබ වැරදි කීපයක්ම කරනවානේ. අපි දැන් ඒව මම පැහැදිලි කරා. අදත් පැහැදිලි කරනවා. මොනවද? ඔබ බහුවර්ණ වලදී ප්‍රශ්නේ කියවන්නේ කලබලෙන්. එකවරයි කියවන්නේ. කියවනකොටම Tamanට හැඟෙනවා යම්කිසි කෝණයකින් මේ අහන්නේ මේකයි කියලා. ඒ ඔස්සේ ගිහින් උත්තරය සිලෙක්ට් කරන වැරදි. ප්‍රශ්නේ මං කියන්නේ එකවරක් නැත්තම් දෙවරක්. දැන් සමහර සරල ප්‍රශ්න තියෙනවානේ. දැන් අපි තුමු කලමනාකරණේ මූලිකාංගයක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. කලමනාකරණේ මූලිකාංග 4යිනේ. සැලසුම්කරණේ, සංවිධානකරණේ, මෙහෙයවීම, පාලනය. ඔය හතරත් එක අපි තුමු තියෙනවා කියලා අභිප්‍රේරණය කියලා. එහෙනම් උත්තරේ අභිප්‍රේරණයනේ. ඒක ලේසියිනේ.
එවැනි ප්‍රශ්න කමක් නැහැ. ඔයගොල්ලෝ යන ප්‍රවේශය හරි. එකපාරක් කියවනේ එකපාරෙම උත්තර ලියන්න. ඒක ගැටලුවක් නෑ. මං කියන්නේ එහෙම නෙවෙයි. එවැනි ප්‍රශ්න අඩුයිනේ. වැඩිපුර තියෙන්නේ දීර්ඝ විශ්ලේෂණාත්මක සමහරට සැඟවුණු අර්ථ තියෙන. গুপ্ত අර්ථ තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා දෙපාරක් අවම කියවන්න. තුන්වෙනි පාර නම් වඩාත් හොඳයි. කියවනකොට ප්‍රශ්නේ මුලදී හෝ මැදදී හෝ අගදී අපිට සිලෙක්ට් වෙනවා මේ අහන්නේ මේකයි කියලා. ප්‍රශ්නේ මුලින්ම අවබෝධ කරගන්න එපා. දැන් අපි කළමනාකරණය පාඩමේදී ඉගෙන ගත්තනේ කළමනාකරණයේ ප්‍රධානම කාර්යය තමයි තීරණ ගැනීම. ඩිසිෂන් මේකින්. තීරණ ගැනීම. තීරණ ගැනීමේ පියවර අපි කතා කරන්නේ 6ක් 7ක්. ඒ තීරණ ගැනීමේ පියවරවල පළවෙනි පියවර මොකක්ද? මොකක්ද? identifying the problem. ගැටලුව හඳුනා ගැනීම. ගැටලුව හඳුනාගත්තොත්නේ උත්තරයක් නැත්නම් විසඳුමක් තීරණයක් වශයෙන් දෙන්න පුළුවන්. ගැටලුව නිවැරදිව හඳුනාගත්තොත් නිවැරදි විසඳුමක් සඳහා තීරණයක් ගන්න පුළුවන්. නැත්නම් කොහොමද තීරණ ගන්න? ඉතින් ඒ තීරයකම තමයි මෙතන තියෙන්නේ. ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැත්නම් නිවැරදි උත්තරය අපි සිලෙක්ට් වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි දේ තමයි ප්‍රශ්නේ තේරුම් ගැනීම. දෙවෙනි එක උත්තර පහෙන් ඔබ වැරදි වඩාත්ම වැරදි උත්තර තුන මුලින්ම අයින් කරන්න. දෙකක් තියේ දෙකෙන් ඊට පස්සේ ඊළඟ එක තෝරන්න ඕනේ ප්‍රශ්නෙත් එක්ක මැච් කරලා. ප්‍රශ්නේ මුලට මැදට අගට මේ උත්තර දෙක මොකද කරන්නේ? ප්ලග් කරලා බලන්න. තේරෙනවද? ප්ලග් කරලා බලන්න. බලනකොට අන්න Tamanට වැටෙනවා රයිට් වඩා බද්ධ වෙන්නේ මොන පිළිතුරුද කියලා Tamanට උණුට එනවා. ඉතින් ඒක ටිකක් මානසිකව ඊටාම පරිස්සමෙන් සංයමයෙන් කළ යුතු ගැලපීමක් වෙන්න ඕනේ. තේරෙනවද? අන්න ඒ වගේ බහුවර්ණ ප්‍රශ්න අපි ඒ වගේ ප්‍රවේශයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම 25ක් කියන එක නැති 30ම හරියට කරන්න පුළුවන්. අනිත් එක හිස්තැන. මම කියන එක පිළිගන්න එපා ඔයගොල්ලෝ. ඔයාලට සමීප ඔයාලගේ ඉස්කෝලේ BS උගන්වන ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔබ උපකාරක පන්ති වලට යනවා නම් ඒ ගුරුවරයා වෙන්න පුළුවන්. ඒගොල්ලන් අහලා බලන්න ඔය වාස්තික පේපර් එකේ බහුවර්ණ කොහොම හරි ළමයි ටික කරගන්නව කියලා සාමාන්‍ය ඇවරේජ් 20ක් විතර කරගන්නවා. 10ක් තමයි වරද්දන්නේ. සමහර තමයි 15 දක්වා වරද්ද ගන්න. ඇවරේජ් 20ක් කරනවා. අහලා බලන්න වැඩිපුරම වරද්දන ප්‍රශ්න ටික ඒ හිස්තැන් පුරවන ප්‍රශ්න 10යි. වාස්තික පේපර් එකේ ප්‍රශ්න වර්ග 3යිනේ. එකක් MCQ multi choice questions 30ක් එනවා. අනිත් එක supply type මොකද්ද හිස්තැන් පුරවන ප්‍රශ්න. සැපීම් වර්ගයේ ප්‍රශ්න හිස්තැන් පුරවන 10යි. අනිත් එක සැපීම් වර්ගයේ නිශ්චිත පිළිතුරු 10යි. ඕකෙන් වැඩිපුරම වරද්දන හිස්තැන් පුරවන ප්‍රශ්න. ඒ කියන්නේ ලකුණු 75 සීමාව හෝ ඊට වඩා ගත්ත අය පවා ඔය හිස්තැන් ප්‍රශ්න 10න් සමහර විට හරියන්නේ 2යි නැත්නම් 3යි. 7ක්ම වරද්දනවා. ඒ වගේම ලකුණු 45 50 සීමාවේ අනිවාර්යයෙන්ම 8ක් 9ක්ම වරද්දනවා. ඔක තමයි ඇත්ත කතාව. මොකක්ද හේතුව? හිස්තැන් පුරවන ප්‍රශ්නවලදී විෂය නිර්දේශයේ මාතෘකාවල අනුමාතෘකාවලත් යම් යම් කුඩා ඒකක වලින් තමයි අහන්නේ. තේරුණාද? ඒ නිසා සමස්ත විෂය නිර්දේශය පිළිබඳව අවබෝධයක් නැත්නම් ඒ ප්‍රශ්න ළමයට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නත්. ඉතින් නිශ්චිත පිළිතුරුම් වෙන්නේ නැහැ. දැන් ලංකාවේ නිෂ්පාදිත සඳහා ජාතික ප්‍රමිති නැත්නම් අනිවාර්ය ප්‍රමිති හඳුන්වා දෙන ක්‍රම දෙක පැහැදිලි කරන්න කිව්වොත් ඒ ක්‍රම දෙක හරියටම ලියන්න එපා. ඒකට වෙන විකල්ප නැහැනේ. ව්‍යාතිරේක පිළිතුරු නැහැනේ. මං කියන එක තේරෙනවද? දැන් ඔන්න ඕක තමයි ගැටලුව. මෙන්න මේ ගැටලුව මේ ගොඩක් ළමයිට පොදු වූ ගැටලුව ළමයි හැඟට ගන්නෑ. දැන් ඒක අපිට ගැටලුවක්. නමුත් ඔබට ගැටලුවක් නෑ. ඔබ බොහොම සැහැල්ලුවෙන් සිනාමුසු මුහුණින් සින්දුවක් අහගෙන ඉයර්ෆෝන් එකක් ගහගෙන ලස්සනට ඉන්න ඕනේ. කිසි ගැටලුවක් නැහැ. අපිටයි තියෙන ගැටලුව. අපිටයි තියෙන්නේ හද ගැස්ම. ඕගොල්ලන්ට හද ගැස්ම නැහැ. ඒ නිසා හද ගැස්ම දනවන පේපර් එකක් කියන එක අමතක කරන්න එපා. ඒ නිසා මේකට හරියට ප්‍රවේශ වෙන්න මමත් එක්ක මේ පාඨමාල හැමදාම පරිශීලනය කරන්න නොකොඩවා ඔබ කිසිදු මහන්සියක් නැතුව ඔබත් හිතන්නේ නැතුව ඔබත් මහන්සි වෙන්නේ නැතුව ඔබවත් නොදැනීම ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න යොමු වෙනවා. ඔබ විෂය ස්පර්ශ කරන්න යොමු වෙනවා. සමස්ත විෂය නිර්දේශය ඔබේ කරගන්න ඔබ අනිවාර්යයෙන්ම යොමු වෙන එක 100%ක් මට විශ්වාසයි. ඉතින් අපි එතනට අරන් යන තමයි මම මේ පාඨමාලාව කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් මම හැමදාම කියනවා භෞතික දේශන පවත්වන පන්ති වලට වඩා මේ පාඨමාලාවට අපි ලොකු කැපකිරීමක් කරනවා. ලොකු බරතැබීමක් කරනවා. තේරෙනවද? ඒ නිසා මේ උපකාරක පන්ති මගේ උපකාරක පන්තියට ඇවිල්ලා ලබාගෙන දෙනුමට වඩා එහා දෙනුමක් මේ පාඨමාලාවෙන් ඔබට ලැබෙනවාමයි. අන්න ඒ කෙරෙහි විශ්වාසය තබන්නේ පණිවිඩය ඔයගොල්ලෝගේ මිත්‍ර යාළුවන්ටත් කියන්න කියලා හැමෝම ගොනු වෙන්න මගේ මේ ප්‍රශ්න විශ්ලේෂණය කියන්නේ ඔබේ විශ්ලේෂණයයි. ඔබේ විශ්ලේෂණය කියන්නේ ඔබේ ජයග්‍රහණයයි. තේරුණාද? අන්න ඒ මානසිකත්වයෙන් අපි මේ අභ්‍යාස කරන්න ඕනේ. එහෙම කරොත් ඔබට අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. අපි අද පරිච්ඡේදයෙන් කතා කරන්නේ බහුවර්ණ ප්‍රශ්නවල මෙතෙක් විභාගයට යොමු වෙච්ච අවසාන ප්‍රශ්න කීපය.
ඒකෙන් 2019 20 21 මෑතම අවුරුදු තුන අපි වෙනම කරනවා කියලා මම උඩට කිව්වා. කියන්නේ සමස්ත පේපර් තුනම 2016 ඉඳන් 18 දක්වා අපි කතා කරලා බහුවර්ණ විශ්ලේෂණය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2016 විභාගෙදී යොමු වෙච්ච 23 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. අග්‍ර කළමනාකරුවන් සඳහා සංකල්පනාත්මක කුසලතාව වැදගත් වන්නේ කුමන හේතුවක් නිසාද? දැන් මේ ප්‍රශ්නේ කියවනකොටම මේ ප්‍රශ්නේ ඕනෑම බහුවර්ණ ප්‍රශ්නයක් කියවනකොටම මේ ප්‍රශ්නය අහන්නේ අසවල් මාතෘකාවේ අසවල් අනුමාතෘකාවට අයිති අසවල් උප ඒකකයකින් කියන එක තප්පරෙනුත් 10න් එකක් වගේ කාලයක් තුල තමන්ගේ මනසේ මොකද වෙන්නේ? මනසේ වැඩ කරන්න ඕනේ. කියන්නේ ප්‍රශ්නේ කියවනකොට ඒ ප්‍රශ්නෙට අදාළ විෂය කරුණු විශේෂ ශ්‍රේෂ්ඨ සීගැන්වෙන්න ඕනේ. එතනින් තමයි අපි වැඩේ පටන් ගන්න. එතනින් තමයි ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් හොයා ගැනීම ආරම්භ කරන්නේ. එතකොට මේක අහන්නේ අග්‍ර කළමනාකරුවන් සඳහා සංකල්පනාත්මක කුසලතාව. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ රොබර්ට් එල් කාර්ට්ස් විසින් නැත්නම් රොබර්ට් එල් කාර්ට්ස් කියන මහා කළමනාකරුවා ලෝකයට දායාද කළ කළමනාකරුවන්ගේ කුසලතා කියන ශ්‍රේෂ්ඨයෙන් තමයි අහන්නේ. ඕනෑම කළමනාකරුවෙකුට සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කුසලතා තුනක් රොබර්ට් එල් කාර්ට්ස් විශ්ලේෂණය කළා. මොනවද? තාක්ෂණික කුසලතා, මානව කුසලතා, සංකල්පනාත්මක හෝ මනෝභාවාත්මක කුසලතා. ඒ තුන තියෙනවා නම් එයා හොඳ කළමනාකරුවෙක්. තව ඊට අමතර විශේෂිත කුසලතා තියෙනවා. භාෂා කීපයක් කතා කිරීමේ හැකියාව, හඹා යාමේ හැකියාව, තේරෙනවද? නායකත්ව කුසලතා හැකියාව. ඒව අමතර දේවල්. මේ තුන තියෙන්න ඕනේ. ඒතර මේ සංකල්පනාත්මක කුසලතාව කිව්ව මොකද්ද? කළමනාකරුවන් තුල තිබී යුතු බුද්ධිමය හැකියාව. කළමනාකරුවන් තුල තිබී යුතු බුද්ධිමය හැකියාව. දැන් සමහර තීරණවලදී වල ඉස්කෝලේක හිතන්නකෝ. ඉස්කෝලේක යම්කිසි ගැටලුවකදී විෂය භාර ගුරුවරයෙක් හෝ පන්ති භාර ගුරුවරයෙක් යම් තීන්දුවක් යම් විසඳුමක් දෙනවද ඊට වඩා වෙනස් නේද සෙක්ෂනල් හෙඩ් හෝ විදුහල්පතිවරයා ලබා දෙන විසඳුම? වෙනස්. තේරෙනවද? ඒ වෙනස් වෙන්නේ බුද්ධිමය හැකියාව. මේ බුද්ධිමය හැකියාව. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. දැන් මම උගන්වන කාලේ ඉස්කෝලේ අලුතෙන් විෂය අපේ විෂයට ආර්ථ විද්‍යාව විෂයට ගුරුවරියක් ආවා. ඒ ගුරුවරිය බොහොම ආධුනිකයි. විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙච්ච ගමන් අලුතෙන් ලැබිච්ච ගුරුවත්පත් වීමක් උගන්වලා පළපුරුද්දක් නෑ. ළමයි ඉස්සරහාම පොඩි තිගැස්මක් ඇති වෙනවා. බයක් ඇති වෙනවා. ඒවත් එක්ක මේ ටීචර් උගන්ව ගන්න හරියට බැරි වුණා. දැන් ඇය හොඳ පළපුරුදු ගුරුවරියක්. ආරම්භය හැමෝගෙම එහෙමනේ. කොහොම හරි මේකට ළමයි විරෝධය පෑවා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉතින් සෙක්ෂනල් හෙඩ් එක කිව්වා, කවුන්ටින් ටීචර් කිව්වා, මට කිව්වා ඉතින් අපි කියලා මොනව කරන්නද අපිට එලවන්නේ. අන්තිමට තුන්වෙනි දවසේ මොකද කරන්නේ? මේ ගුරුවරිය එනකොට පන්ති කාමරේ හොඳට ඒ කියන්නේ කලර් වොෂ් කරලා තිබිච්ච කාලෙක පන්ති කාමරේ සෑම බිත්තියකම එක එක පින්තූර අනම්මනම් විකාර ඇඳලා මේ ගුරුවරියගේ සමාන පින්තූරات ඇඳලා ඇයට හින් පාස් කරලා. දැන් මම පන්තියේ යනකොටම මම ක්ලාස් ටීචර් නෙවෙයි. මම පන්තිට යනකොටම මේ ඉතින් ළමයි ඔන්න නික අමුතු විදිහට hina වෙන්න ගත්තා. හරිද? දැන් මගේ දිහා බලලා දැන් මම මේ බණී බැනගෙන යයි. කවුද මේක ලිව්වේ? පන්ති නැගිටිනවා කියලා වේවැල ගනි එහෙම තේරෙනවද? මං ගණන් ගත්තේ නෑ. මං කියපු ගමන් මං කිව්වා බොහොම හොඳයි. ෂා අද හරි ලස්සනයි පන්ති. හොඳ කලාකරු ටිකක් කියනවනේ මං දන්නේ නැහැ මෙච්චර කලාකරු ඉන්නේ. එහෙම කියලා මං ඒක වර්ණනා කළා. කිසිම චකිතයක් නැතුව මම වර්ණනා කළා. දැන් ළමයි මුණ කළු වුණා. ළමයි බලාපොරොත්තුනේ මොකද මටත් ටිකක් කේන්ති යන ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියන ටික මල පයින්නවනේ. තේරෙනවද? ළමයි බලාපොරොත්තුනේ අනිවාර්යයෙන්ම මම දැන් චීන ප්‍රශ්න දෙක තුනක් දෙයි කියලා. මං එමුකුත් නෑ මං සිනාමුසු මූණේ හරිම ලස්සනයි. කොච්චර හොඳ කලාකරු ඉන්නවද මං දන්නේ නැහැ මෙච්චර ආටිස්ට්ලා මේ අපේ පන්තිවල ඉන්නවා කියලා වර්ණනා කළා. මං කොහොඳයි. ඉතින් මං ඒක චිත්‍ර දෙක තුනකුත් අරන් විග්‍රහ කළා. අර ටීචර්ගේ පින්තූරේ දැන් ටීචර් හින්ට් එකක් නේ තේරෙනවද? ඒකට මං ටීචර් වාසිදායක වුණා. ඒ කියන්නේ ළමයා මේ ටීචර්ව පිළිගන්න ආකාරය. දැන් ළමයා ටීචර්ව ප්‍රතික්ෂේප කරන වැකියක් තමයි පින්තූරෙත් එක තිබුණේ. මම තේරුම් ගත්තේ ඒක ළමයා මේ ටීචර්ව පිළිගන්නවා. මේ ටීචර් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. කියන මතෙන් දැන් මට කියපුව මතක නැහැ. ඒ මතෙන් තමයි මම ළමයට කිව්වේ. දැන් ළමයිටත් hina අන්තිමට. එහෙම වර්ණනාගෙන මම කිව්වා ඉතාලම හොඳයි. අන්තිමට ගෝ හැබැයි පුතා දැන් මේක දැන් මට හොඳ වුණාට සාමාන්‍ය සමස්තෙරම හොඳ වෙන එකක් නැහැනේ. ප්‍රින්සිපල් දැක්කොත් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. දැන් අපි ගිහලා කිව්වොත් ඔක කිසි ප්‍රශ්න දැන් මේක ඇත්තටම මට කාටවත් මේකට දඬුවමක් එහෙම දෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක කලාත්මක වැඩක්. මම ඊට පස්සේ අර තව කළුතර
ඔයට සමගාමීව කළුතර මහාධිකරණේ අතින් මුදල් නෝට්ටුවක් ඇඳලා මුදල් නෝට් කීපයක් ඇඳලා ඒ කාලේ මම හිතන්නේ ලොකුම වටිනාකම තුන රුපියල් 100 නෝට්ටුවක් ඇඳලා ඒවා පාවිච්චි කරලා තිබුණා. කොහමද එයා ඒක බොහොම ලේසියෙන් හසු වෙලා එයාගෙන් පාපොච්චාරණයක් කරන්න දීලා මහාධිකරණ මිනිස්සුවරට. එයා අර ඒ කාලේ ආචාර්ය එන්.එම්. පෙරර කියලා මුදල් ඇමතිගේ අස්සන තිබුණේ. එයාගෙන් ඇහුණු කොහොම ඔබ මේ නෝට්ටුව මෙච්චර කලාත්මක වැඩ කරන ඔබ මොන වගේ පරිශ්‍රමයක් දොරද කියන්න කියලා. එයා ඉතින් කියලා. ඔය කොස් ගස් එක ගස් වල මුල් අරගෙන මුල් ජූස් එක මුල් තලලා ජූස් එක අරන් ඒකේ එයා වර්ණ හැදුවා. එහෙම තමයි වර්ණ ගත්තේ. ඒ මුදල් ඇමතිගේ අස්සනයි මහ බැංකුව අධිපතිගේ අස්සනයි ගහන්න පොල් කෙන්ද හතරට බලලා යාට පින්සලක් හදාගන්න. ඒ පින්සලෙන් තමයි අස්සන ගහලා තියෙන්නේ. ඒ විදියමයි. තේරෙනවද? තියා ලොකු විග්‍රහයක් කරලා. ඔක අපේ අයියා කෙනෙක් ඒ නඩුව බලන්න ගිහිල්ලා අහගෙන ඉඳලා එදා 100 ගණක් ඇවිල්ලා නඩුව බලන්න. ඒ අයියාගේ විශ්තරේ මම කිව්වේ. එහෙම කියලා විනිශ්චයකාර කිව්වලු ඔබ වගේ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් කලාකරුවෙකුගේ හැකියාවන් මම අවුරුදු ගානකටවත් යටපත් කරන්න කැමති නැහැ. නමුත් ලංකාවේ නීතියක් තියෙනවා. නීතිය නෝබ වරදක් කරලා තියෙනවා. නීති විරෝධී ලෙස මුදල් නෝට්ටුවක් නිර්මාණය කරලා තියෙනවා. මම ඒ නිසා ඔබ වගේ චිත්‍ර ශිල්පියෙක් කලාකරුවෙකුගේ හැකියාවන් වසර ගණනාවකට යටපත් කරන්න අකමැති වුණත් මට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා තමයි අවුරුදු 20කට යා බරපතල වැඩ ඇතුව සිරගත කරලා තියෙන්නේ. මම ඕකත් ළමයට කිව්වා. ඉතින් එහෙම කියලා ඒක මේකට සම්බන්ධ කරලා මම කිව්වා. ඒ අනුව අපි මේක හොඳ නෑනේ පිටස්තරා එනවා දෙමව්පියෝ සමහරට එනවා. විදුහල්පතිතුමා දැක්කොත් ප්‍රශ්නයක්. අනික මං ගිහිල්ලා කිව්වොත් එයාට තියෙන කැමරා එක චෙක් කරන්න විතරයි. කැමරා එක චෙක් කරුවම මේක අදපුවා අහු වෙනවා. ඒක ඕගොල්ලන්ටත් හොඳ නෑනේ. අපි දැන් මේක දැක්කනේ. අපි දැන් මේකේ සතුරක් ගත්තානේ. මම සතුරු වුණානේ. හරිද? ඒ නිසා අපි දැන් මේක මම ඔයාලට පැයක් දෙන්නම්. පැයක් තුල මේක ඕගොල්ලන්ටම තමයි මේක කරන්න පුළුවන්. ලස්සන තිබුණු විදිහට කරන්න කියලා මං ගියා. මොන පැය භාගයක් කරුවා ළමයි දෙන්නෙක් ඔස එන්න අපි වැඩේ කරා කිව්වා. ප්‍රශ්නේ ඉවරයි. ඉන් යට කවුරුත් දන්නේ නැහැ. තේරෙනවද? අන්න ඕක තමයි සංකල්පනාත්මක කුසලතාව කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර මම කිපිලා නේ බැනලා සමහර ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරා නම් ඌට වඩා වෙනස් ආකාරයෙන් වෙන්නේ. එහෙමනම් ඒ ළමයිට සමහර ලොකු දඬුවමක් ලැබෙනවා. ළමයිට මානසිකව සමහරට පන්ති තහනම් කරයි සති දෙකකට. ඒ ළමයිට පස්සේ අධ්‍යාපනය අත්හරිනවා. ඒ ළමයා පිස්සෙක් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් ඒ ළමයා නරක දෙයට පුරුදු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ වගේ ඒ කියන්නේ සමස්තය දකින්න ඕනේ. දැන් මම බැලුවේ එතන සමස්තේ ළමා කාලේ, ඉගෙන ගන්න වයස, ඉගෙන ගැනීමේ කාලේ. ළමයිගේ මානසිකත්වය තලන්න හොඳ නැහැ, පෙලන්න හොඳ නැහැ. අපි ගොඩක් හිතන්න ඕනේ ඒ සමස්තය හිතලා මම ඒ තීරණය ගත්තේ. අන්න ඒ වගේ මේ සංකල්පනාත්මක කුසලතාව කියන්නේ සමස්තය දැකීමේ හැකියාව, බුද්ධිමය හැකියාව. තේරෙනවද? ඒක අහන්නේ අග්‍ර කළමනාකරණ සදා සංකල්පනාත්මක කුසලතාව වැදගත් වන්නේ කුමන හේතුවක් නිසා? බලමු උත්තර මොනවද කියලා. එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඊතරම් වැදගත් වෙන්නේ නැහැ. එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න සාමාන්‍ය කළමනාකරණ කුසලතාව ඇති. විශේෂයෙන්ම ටෙක්නිකල් ස්කිල්ස් තමන්ගේ කළමනාකරන තනතුර අනුව අන් අයට සාපේක්ෂව වැඩි නිපුණත්වයක් තියෙන්න ඕන කුසලතාවය තමයි තාක්ෂණික කුසලතාව කියන්නේ. දැන් සේල්ස් මැනේජර් කියන්නකො විකුණුම් කළමනාකරුට භාණ්ඩ විකුණා ගැනීම උපායශීලී ලෙස වැඩිපුර භාණ්ඩ විකුණා ගැනීමට අවශ්‍ය කුසලතාව තිබ්බම ඇති. ඒක සාමාන්‍ය ව්‍යාපාරකට සාර්ථක වෙනවා. සංකල්පනාත්මක ඕනේ. ඒ නිසා ඒක ගන්න බෑ. ඊළඟට තීරණ වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා ඒක ටිකක් හිතන්න පුළුවන්. තීරණ වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම. කිව්වම ටිකක් හිතන්න පුළුවන්. නමුත් තීරණ වඩා හොඳින් ගන්න කියන ඊට වඩා උත්තරේ ළඟයි සමීපයි. තීරණයක් ගන්න එක නෑ අමාරු. තීන්දුව දෙන එක නෑ අමාරු. තීරණය කියන්නේ විසඳුමක්. විසඳුම දුන්නොත් විසඳුම ක්‍රියාත්මක කරන්න පුළුවන් 15 අයට. එහෙනම් මේ තීරණ ගන්න කියන අදහස් තිබුණා මේක තව ටිකක් උත්තරේ අපිට හිතන්න වෙනවා. තීරණ ක්‍රියාත්මක කිරීම නිසා වැඩක් නෑ. තේරෙනවද? තීරණ ක්‍රියාත්මක කරන්න තරම් දෙනුමක් ඕනේ නෑ. බුද්ධිමය හැකියාවක් ඕනේ නෑ. තීරණය ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ ක්‍රියාත්මක කිරීමත් එක්ක තමයි මේක කපලා දාන්නේ. දැක්කද උත්තර තෝරන විදිය? අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා කොහෙත්ම අදාළ නැහැ. අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගන්න තමයි රොබර්ට් එල් කාර්ස් කළමනාකරුවන්ට හඳුන්වා දුන්නේ මොනවද? මානව කුසලතා හැවත් අන්තර්පුද්ගල කුසලතා. නැත්නම් හියුමන් ස්කිල්ස් කියන වර්ගය. ඒකෙන් තමයි මේක ගැලපෙන්නේ. මිසක් මනෝභාවාත්මක කුසලතා අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඒකත් අයින් කරලා දැම්මා. දිගුකාලීන උපාය මාර්ගික තීරණ ගැනීම සඳහා අන්න ඒක හොඳ උත්තරයක්. දිගුකාලීන දීර්ඝකාලීන උපාය මාර්ගික තීරණ ගැනීම සඳහා. ඒ කියන්නේ
කෙටි කාලීන නෙවෙයි. දැන් මං කවර පන්තියේ ඒ ළමයි කරපු වරද මං දීර්ඝ කාලීන හිතුව ළමයි ගණාගතේ ළමා මනස තලන්නේ නැතුවනේ. ඒ ළමයිටම ඊපස්සේ සොයන් විනයක් ඇති වෙනවනේ. දැන් මං ගැනත් අනුකම්පාව සමහරට ඇති වෙනවා. ඒ සර් හොඳ දෙයක් කරේ. හරිම හොඳ සර්. කියලා තවත් ආදරී ඉගෙන ගන්නවා. සමහරට අර ටීචර් කෙරෙහිත් ඊට පස්සේ මොකද වෙන්නේ? මං දැන් කීපොත් එකේ ටීචර් කෙරෙහිත් අනුකම්පාවක් ඇති වෙනවා. එහෙමනේ ඊට පස්සේ ඒ ටීචර්ත් හොඳම ගුරුවරයෙක් වුණානේ ඒගොල්ලෝ අතර. අන්න දුරදැක්ම. ඒ වගේ දිගු කාලීන උපාය මාර්ගික තීරණ ගන්න නම් අනිවාර්යයෙන්ම සමස්තය දැකීමේ හැකියාව තියෙන්න ඕනේ. පැහැදිලිව මේක තමයි උත්තරේ. පැහැදිලිව මේක විය යුතු උත්තරේ අපි ඒක මාක් කරමුකෝ. නමුත් මම කොච්චර පළපුරුදු කෙනෙක් වුණත් මට පස්වෙනි උත්තරේ කියවනකම් 100%ක්ම මම මේක පිළිතුරයි කියලා කියන්නේ නැහැ. 99%ක්ම මම විශ්වාස කරනවා මේක තමයි පිළිතුර. නමුත් මම ඔබට වඩා කොච්චර විශේෂ පළපුරුදු වුණත් මම පවා අවසන් තීන්දුව ගන්නේ පස්වෙනි පිළිතුරත් කියවුවමයි. එහෙනම් ඔබටද ඒක 10 වාරයක් බලංගු. ඔබ විභාගිත කරන එක මෝඩ වැඩක් නේ ඕක. හතරවෙනි උත්තරේ හරිනම් පස්වෙනි උත්තරේ කියවන්නෙම නැහැ. දෙවෙනි උත්තරේ හරි කියලා වැදුනොත් ඉතුරු උත්තර තුන කියවන්නෙම නැහැ. ඉක්මනට කලබල යනවා ඊළඟ ප්‍රශ්නෙට. නමුත් දෙවෙනි පිළිතුර නෙවෙයි හොඳම පිළිතුර. වඩා හොඳම පිළිතුර 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්. ඔබ ඒක මොකද වෙන්නේ? පරාජයටපත් වෙනවා. එහෙම වෙන්න එපා කියලා මම කියන්නේ. විශේෂයට පළපුරුදු වෙන එක වශයෙන් මටත් මේක දැන් 99%යි විශ්වාසයි. 100%ක් අවිශ්වාසයි. මොකද පස්වෙනි උත්තරයක් තියෙනවනේ. පස්වෙනි උත්තරේ මීට වඩා සරල, නිවැරදි, පරිපූර්ණ උත්තරයක් වුණොත් මට 4න් 5ට මාරු වෙන්න වෙනවා. අපි ඒ නිසා 5ක් කියවමු බලන්න. පහළ මට්ටමේ කළමනාකරන අධීක්ෂණය සඳහා අන්න පැහැදිලිවම නැහැ. පහළ මට්ටමේ කළමනාකරන අධීක්ෂණය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ සංකල්පනාත්මක කුසලතා. ඒකට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මානව කුසලතා. නැත්නම් අන්තර්පුද්ගල කුසලතා. පුද්ගලයන් අතර තීරණයක් නේද? තේරෙනවද? එහෙනම් පැහැදිලිව මේකත් වැරදි. වැරදි නිසා නම් උත්තරේ මොකද්ද? 4 වෙනි එක. උත්තරේ 4 වෙනි එක. ලේසි නේද? ලේසිලු මම විග්‍රහ කරපු නිසා නැත්තම් මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මේක ඇගීම් වාර්තාව පිටලා තියෙනවා. ඒ ඇගීම් වාර්තාව කියනවා මේ තෝරගත්ත ළමයිගෙන් 60ක් 70ක් අතර ප්‍රමාණය මේකේ උත්තරේ හරියට තෝරලා නැහැ. ප්‍රශ්නේ තෝරගත්තොත් 100ක් 60ක් විතරම වැරදි. හිතන්න ඒතර මොකද මේක පැහැදිලි අපිට ඒක අර පැහැදිලිව නිවැරදි උත්තරේ අපිට අර බල්බයක් පත්තු වගේ විනිවිද පෙන්වන්නේ නැහැ. අපි කියන්නේ ගෙඩියටම උත්තරේ පේන්නේ නැහැ. මේක දැනෙන්නේ නැහැ. තේරෙනවද? අර වගේ විශ්ලේෂණය කරගෙන යන්න ඕනේ. ඒක නැවත බලන්නකො මේක මොකද මේක ගොඩක් විභාගෙදී අසාර්ථක වෙච්ච ප්‍රශ්නයක්. ඔබ අනිවාර්යෙන් මම දන්නවා. දැන් ඔබ පවා මම මේක විශ්ලේෂණය නොකර මේ ප්‍රශ්න දුන්නොත් මේක ලේසිද අමාරු. ආසර් මේක ලේසි මේක අපිට කරන්න පුළුවන් කියලා කියනවා. කියලා මං ඔබට වෙන වෙනම ලියන්න දෙලා උත්තර ගත්තොත් අනිවාර්යෙන් ඔබ 150කට මේක වරද්දනවා. ඒක තමයි ඇත්ත කතාව. මොකද එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න සංකල්පනාත්මක හේවත් අර සමස්තය දැකීමේ හැකියාව හේවත් බුද්ධිමය හැකියාව ඕනේ නැහැනේ. එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඒ ව්‍යාපාර කටයුතු හා බැඳුණු කළමනාකරණයේ දක්ෂතාවය ඇති. විශේෂයෙන්ම තාක්ෂණික කුසලතාව. තීරණ වඩා හොඳින් ගන්න ඕනේ ඒක හරියි. වඩා හොඳ තීරණ ගන්න කියන්නේ මේකමනේ. දිගු කාලීන උපාය මාර්ගික තීරණ ගැනීම සඳහා. වඩා හොඳ තීරණ ගන්න කියන්නේ දිගු කාලය ගැන හිතලා. දිගු කාලයේ පවා ව්‍යාපාරයට හානියක් නොවන ආකාර තීරණ ගන්නනේ. ඒක හරි. මේ කියන්නේ තීරණ ක්‍රියාත්මක කරන්න. තීරණ ගන්න සංකල්පනාත්මක කුසලතාව ඕනේ. තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. තීරණ ක්‍රියාත්මක කරන සමහර පහළ මට්ටමේ කළමනාකරු. අග්‍ර කළමනාකරු දිගු කාලින උපාය මාර්ගික තීරණ ගන්නවා. සමස්තය ගැන දැකලා ඒක ක්‍රියාත්මක කරන්නේ අංශභාර කළමනාකරු නැත්නම් මධ්‍ය කළමනාකරු. එහෙනම් ක්‍රියාත්මක කරන නිසා මේකත් වැරදි. ඊට පස්සේ අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගන්න ඕනේ. මේ කුසලතාව නෙවෙයි. කෙලින්ම වචනේ අර්ථයෙන්ම අන්තර්පුද්ගල කුසලතාව හැවත් මානව කුසලතාව. human skills. ඒ නිසා ඒකත් ගන්න බෑ. පස්වෙනි එක පහළ මට්ටමේ කළමනාකරන අධීක්ෂණය කරන්න සංකල්පනාත්මක ඕනේ නැහැ. ඒකට ඕනෙත් මොකද්ද? මානව කුසලතාවමයි. අන්තර්පුද්ගල කුසලතාව. එහෙනම් දිගු කාලින උපාය මාර්ගික තීරණ ගැනීම සඳහා තමයි සංකල්පනාත්මක කුසලතාව අවශ්‍ය වෙන්නේ. උත්තරේ 4. හොඳ ප්‍රශ්නයක් මේක මේ සාකච්ඡා කරේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2016 විභාග ප්‍රශ්නයමයි එක. 24 වන ප්‍රශ්නය වශයෙන් පේපර් එකේ යොමු වෙච්ච. පහත x තීරුවේ කළමනාකරන තනතුරු යුගල කිහිපයක් හා y තීරුවේ දෙපාර්තමේන්තුකරණය කිරීමේ පදනම් කිහිපයක් ඇතුළත් වේ. ආයි ප්‍රශ්න කියවන්නකෝ. පහත x තීරුවේ කළමනාකරන තනතුරු යුගල කිහිපයක් හරිනේ මූල්‍ය කළමනාකර වල යෝ. ඒ කළමනාකරනගේ තනතුරු වල කපල් ජෝඩුවක් තියෙනවා. හා y තීරුවේ දෙපාර්තමේන්තුකරණය කිරීමේ පදනම් කිහිපයක් තියෙනවා. දෙපාර්තමේන්තු ඇති කිරීමේ පදනම් මතකද? අර වැඩ බෙදීම කරනවානේ. දෙපාර්තමේන්තුකරණයේ පළවෙනි කාර්යය තමයි work to be done. කාර්ය හඳුනා ගැනීම. කාර්යයන් හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි division of work. වැඩ බෙදීම. ඒකෙදි එක් එක් සේවකයාගේ දක්ෂතා අනුව
ඒ සේවකයන්ට වඩා තාර්කික ලෙස වඩා සරල ලෙස පහසුවෙන් කළ හැකි උප නැත්නම් කුඩා කාර්යයන් වලට බෙදාවෙන් කරනවා. ඒකනේ වැඩ බෙදීම කිව්වේ. ඊට පස්සේ ඒකේ ඒ කාර්යයන් වල සමාන ලක්ෂණ පොදු ලක්ෂණ පදනම් කරගෙන සමාන කාර්යයන් ඉටු කරන තනතුරු එකට එකතු කරනවා. ඒකාබද්ධ කරනවා. මොකද වෙන්නේ? දෙපාර්තමේන්තු නිර්මාණය වෙනවා. අනිත් වගේ දෙපාර්තමේන්තු බිහි කිරීමේ පදනම් කීපයක් අපි කතා කරා. එකක් නිෂ්පාදිත පදනම. නිෂ්පාදිත පදනම මත දෙපාර්තමේන්තු ඇති කරන්න පුළුවන්. අපි තුමු සමහර සේවකයෝ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. සමහර සේවකයෝ විදුලි උපකරණ නිෂ්පාදනය කරනවා. එහෙනම් විදුලි උපකරණ අංශේ ප්ලාස්ටික් භාණ්ඩ අංශේ දෙකක් කියලා. ඒ නිෂ්පාදිත පදනම. අනික ගනුදෙනුකරු පදනම. අවසන් එක හතරවෙනි එක. සමහර ව්‍යාපාර අපේ තුමු තොග වෙළඳුන්ට භාණ්ඩ අලෙවි කරනවා නම් තොග වෙළඳු එක පිරිසක් වශයෙන් සලකනවා. සිල්ලර වෙළඳු තව පිරිසක්. නිෂ්පාදකයෙක් නම් මම නිෂ්පාදකයෙක් නම් මම භාණ්ඩ විකුණනවා තොග වෙළඳුන්ට සිල්ලර වෙළඳුන්ට පාරිභෝගිකයන්ට. ඒ තුන් දෙනාම මට ගනුදෙනුකරු. ඒගොල්ලෝගේ පැත්තෙන් ඒගොල්ලෝ වෙනස්. නැවත විකුණන්න ගන්න නිසා තොග වෙළෙන්දේ. අවසන් පරිභෝජනයේට විකිණීම සඳහා ගන්න නිසා සිල්ලර වෙළෙන්දේ. අවසන් පරිභෝජනයේට තමා විසින්ම ගන්න නිසා පාරිභෝගිකයෝ. ඒ පැත්තෙන් මට ඒ තුන් දෙනාම ගනුදෙනුකරු. තේරෙනවද කතාව? මගේ පැත්තේ මට ගනුදෙනුකරු වුණේ. එහෙමනම් ඒ තුන් දෙනා තුන් විදියක්. තොග වෙළෙන්ද මගෙන් විශාල වට්ටම් බලාපොරොත්තු වෙනවා. විශාල ණය පහසුකම් අපේක්ෂා කරනවා සිල්ලර වෙළඳට වඩා. තේරෙනවද? ඒ නිසා තුන් ගොල්ලන්ට මම වෙනස් ආකාරයෙන් තමයි සේවා සපයන්නේ. එහෙනම් මම ඒ නිසා සිල්ලර වෙළඳුන්ට සර්විස් එක දෙන්න වෙනම කෙනෙක් හෝ වෙනම අංශයක් පත් කරනවා. තොග වෙළඳුන්ට වෙනම කෙනෙක් හෝ කණ්ඩායමක් පත් කරනවා. පාරිභෝගිකයන් හොඳට පිළි අරගෙන ඒගොල්ලන්ට අපි කියන්නේ බටර් ගානකට බටර් එහෙම ගාලා ඒගොල්ලෝ අපේ පැත්තට යොමු කරලා අපි කියන විදිහටම ඒගොල්ලෝ අපේ භාණ්ඩයට ආකර්ෂණය කරගන්න පොළඹවල තේරුණාද? වී කියන්නේ පෞද්ගලික අලෙවි උපාය මාර්ග අනුගමනය කරලා ඒගොල්ලෝ අපේ කරගෙන අපේ භාණ්ඩ ඒගොල්ලෝ අතර පත් කරන්න අපි වෙනම ගෲප් එකක් පත් කරනවා. මොනවද ඒ කියන්නේ? දෙපාර්තමේන්තු ගනුදෙනුකරු පදනම. ශ්‍රේතමය කියන්නේ කළමනාකරන තනතුරට අදාළ කාර්යභාරයන් අනුව. කළමනාකරන තනතුරට අදාළ කාර්යභාරයන් අනුව කළමනාකරු කරනෝනේ. අලෙවි කරන ක්‍රියාවලිය වගකීම් දරන අය අලෙවි කළමනාකරු කියලා කියනවා. නිෂ්පාදන කටයුතු වල වගකීම් දරන අය නිෂ්පාදන කළමනාකරු කියලා කියනවා. මූල්‍ය සම්පාදනය සහ මූල්‍ය යෙදවීම හා සම්බන්ධ තීරණ ගන්න අය මූල්‍ය කළමනාකරු කියනවා. අන්න ශ්‍රීතානු. ඒක ශ්‍රීතානු. අනිත් එක තමයි ක්‍රියාවලි පදනම. මේක ගොඩක් අය තේරුම් අරගෙන නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මගේ ඉගෙනීමේ ජීවිතය තුළ ක්‍රියාවලි පදනම සමහර ටීචර්ස්ලා අත්තරලා තිබුණා. උගන්වලම නැහැ. ළමයි තේරුම් ගන්නෙත් නැහැ. මහ ලොකු දෙයක් නෑ ක්‍රියාවලි පදනම. ක්‍රියාවලි පදනම කියන්නේ නිෂ්පාදනයේ ක්‍රියාවලියක් කියලා අපි දන්නවනේ. යෙදවුම් යම් පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් තුලින් කන්වර්ටින් ප්‍රොසෙස් එකක් තුලින් ක්‍රමානුකූලව අනුපිළිවෙලකට ඒ යෙදවුම් වෙනස් කරමින් අවසන් පරිභෝජනයට ගන්න පුළුවන් නිමවුමක් බිහි කරනවා. ඕකනේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ. ඔය නිෂ්පාදන ක්‍රියාවලියක් කියන්නේ උපක්‍රියාවලි ගණනාවක එකතුවක්. හරිද? ක්‍රියාවලි තුල ක්‍රියාවලියක්. එහෙමනේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ සමස්ත ක්‍රියාවලිය. ඒ සමස්ත ක්‍රියාවලිය නිර්මාණය වුණේ උප ක්‍රියාවලි කීපයක් මගින්. දැන් අපි හිතමු අමුද්‍රව්‍ය සපයාගෙන මේකත් ක්‍රියාවලියක්නේ. අමුද්‍රව්‍ය සැපයුම් කරන හොයන්න ඕනේ. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒ අමුද්‍රව්‍ය පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඇතැම් අමුද්‍රව්‍ය අපි හිතමු වතුර වගේ දෙයක් නම් මොනවද khනිජ වගේ දෙයක් නම් රසායනාගාරයක පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒකේ කියන්නේ මනුෂ්‍ය ශරීරයට අහිතකර මූලද්‍රව්‍ය තියෙනවද නැද්ද කියලානේ. ඒව චෙක් කරලා ඊට පස්සේ කිවිසුම් ගහගෙන ඇනෝම් කරලා ගෙන්න ප්‍රවාහණය කරලා අරගෙන ගබඩාවට ගන්න. ලොකු ක්‍රියාවලිය ඒකත් ක්‍රියාවලියක්. අන්න ඒ වගේ යම් නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ උපක්‍රියාවලි සමූහයක එකතුවක්. හරිද? අනේ නිෂ්පාදන ක්‍රියාවලිය උපක්‍රියාවලින් හා බද්ධ වූ තීරණ ගන්න ක්‍රියාකාරකම් එකට ඒකාබද්ධ කරොත් අන්න ඒකට අපි කියනවා ක්‍රියාවලි පදනම මත දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීම. සරල උදාහරණයක් ගත්තොත් අපි ගමුකෝ ඇඟලුම් කම්හලක්. ඇඟලුම් කම්හලක අපි හිතමු රෙදි ඩිසයින් කරන එක. කියන්නේ රෙදි කියන්නේ ඇඟලුම්. රෙදි නෙවෙයි නිමි ඇඳුම්නේ. අපි හිතමු කාන්තා ඇඳුම් විශේෂයෙන්ම කාන්තාවන්ගේ ස්කර්ට් බ්ලවුස් ඒ වගේ එක එක විලාසිතාවලට හදනවනේ. ඒ විලාසිතා කරන්න වෙනම ඉන්නෝ ඩිසයිනර්ස්ලා. නැත්තම් නිර්මාණකරුවෝ. ඒගොල්ලන් හැමදාම අලුත් නිර්මාණ මෙනෙහි කරනවා. කරලා ඒ නිර්මාණ ඒගොල්ලෝ ලිඛිතව ගලප ගන්නවා. නැත්නම් අද නම් පරිගණකයේ කෙලින්ම ඒගොල්ලෝ ඩෙස්ක්ටොප් පැකේජ් වල ගබඩා කරගන්නවා. මැනේජ්මන්ට් එකට යොමු කරනවා. මැනේජ්මන්ට් එක අප්‍රූවල් එක ගන්නවා. ඊට පස්සේ ඒක ප්‍රොඩක්ෂන් මැනේජර් දෙනවා. ප්‍රොඩක්ෂන් මැනේජර් ප්‍රොඩක්ෂන් ඉංජිනේර් සමග සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවේදී ඒ නිමේදුම එළියට දානවා. දැන් අද
අලුත්ම කාන්තා ඇඳුමකට බ්ලවුස් එකකට විලාසිතාවක් හැදුව කියලා අදම දාන්නේ. බලන්න මේ දැන් තියෙන විලාසිතාවල ඉල්ලුම අඩු වෙලා නැහැ, ඉල්ලුම තියෙනවා. මෙහෙනම් අපිට ඒකෙන් තව වැඩ ගන්න පුළුවන්. ඒක ඉල්ලුම අඩු වෙලා ඒ විලාසිතාව යල්පනිනවනේ තව මාස 2කින් 3කින් අවුරුද්දකින්. අන්න යල්පන ගියන් පස්සේ අර එදා හදපු කොටක් ගාලා අරගෙන එළියට දානවා. තේරෙනවද? ඒකත් ක්‍රියාවලියක්. අන්න එහෙනම් එතනදී නිර්මාණකරුවන් 3 දෙනෙක් නම් 3 දෙනා වෙනම කාමරයකට දාලා ඒගොල්ලන්ට කියන රයිට් ඔයගොල්ලෝ නිර්මාණය කරන්න යන්න. පරිගණක පහසුකම්, අන්තර්ජාල පහසුකම් සියල්ල දෙනවා. ඒක එක දෙපාර්තමේන්තුවක්. ඒ වගේම පැකින් අංශය කියලා අපි කියන්නේ පැකින් ඇඟලුම් කම්මලක ඇඳුම් මහනෝ වගේම පැකින් එකෙත් තියෙනවනේ දරුවනේ පුදුම ආකර්ෂණයක්. අපි ඊළඟට කතා කරන් තියෙන අලෙවිකරණයේ පාඩම අපි ඒක කියනවා ඇසුරුම් කරන ක්‍රියාවලියෙන් පුළුවන් පාරිභෝගිකයාව නැත්නම් ගනුදෙනු කරුවාව සාධාරණ ලෙස නොමග යවන්න. නැත්නම් සාධාරණ ලෙස රවට්ටන්න. 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරී පනතනු තහනම් කරලා තියෙනවා පාරිභෝගිකයාව නොමග යවීම. නමුත් ඇසුරුම් කරණයෙන් පුළුවන් සාධාරණ ලෙස නැත්නම් නීත්‍යානුකූල ලෙස තේරෙනවද? සාධාරණ හෝ නීත්‍යානුකූල ලෙස පාරිභෝගික නොමග යවන්න පුළුවන්. එහෙම කරොත් ඒගොල්ලන්ට අපිට විරුද්ධව ඇක්ෂන් ගන්න බෑ. නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. මොකද ඇසුරුම් කරණයෙන් පුළුවන් පාරිභෝගික මනස සම්පූර්ණ වෙනස් කරන්න. අවස්ථා දෙකක් මට මතකයි. එකක් මං කියන වෙලාව නිසා මම එක්තරා නුගියොඩ ප්‍රදේශයේ මං තැපැල් කාර්යාලයට යන අතරේ එක්තරා රිදිසාප්පුවල යනකොට ඒගොල්ලන්ගේ ෂෝරූම් එකේ ප්‍රදර්ශන කරලා තිබුණ ෂර්ට් එකක්. ඒ ෂර්ට් එක තිබුණේ පැකින් එකත් එක්ක හරිම ලස්සනයි. ලා රෝස පාට කියන්නේ 80%ක්ම සුදු. 20%ක් තමයි ඒකට ලා රෝස පාට එකතු වෙලා තියෙන්නේ. ඒක හරිම ලස්සනයිනේ. ඒක ලා රෝස පාට කියලා දැනෙන්නේ ලං වුණාම. නැත්තම් සුදු පාට කියලා තමයි ඈතට පේන්නේ. ඒකේ මෙරූන් කලර් එකේ අර ස්ටයිප් ඉරි කියපු හරිම ලස්සන ෂර්ට් එකක්. ඒ ඇසුරුම දාපු විදියට අනුව ඒ ෂර්ට් එක ඇඳේ නැත්තම් ඒක මං හිතන්නේ ඒක පව් වැඩක්. ඒක අඳින්නම මගේ හිත බල කරනවා. ඊළ මං ඒ ෂර්ට් එකම ඉල්ල ගත්තා. ඒගොල්ලෝ තර කළා ඒ ෂර්ට් එකම තමයි සර් තියෙන්නේ මේ මං කො නෑ. ඔයගොල්ලෝ ෂෝරූම් එකේ දාන්න හොඳම එකනේ. ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් විකිණීම ප්‍රතික්ෂේප කිරීම තහනන්නේ පාරිභෝගික අධිකාරී පනතන මම පැහැදිලි කරලා බල කරලා ඒකම ගත්තා. ඉතින් අරන් ගෙදර ඇවිල්ලා පැකින් එක කළා. සාමාන්‍ය ෂර්ට් එකක්. මම හිතුවා මම මාස දෙකක් විතර යන්නේ ඊට පස්සේ මට ඒ ෂර්ට් එක පා වුණා. මොකද හේතු ඇසුරුම පැකින් එකෙන් දැක්කේ. ඒගොල්ලෝ ඒකට එක්ස්පෝර්ට් ක්වොලිටියටම පැකින් කරලා තියෙනවා. ඒකත් වෙනම ක්‍රියාවලියක්. අන්න ඒ වගේ ඇසුරුම් කරණයේ දෙන අය වෙනම ගුරු කරනවා. අන්න පැකින් ඩිවිෂන් එක, පැකින් ඩිපාර්ට්මන්ට්. අන්න ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය එක් එක් උපක්‍රියාවලි වලට සම්බන්ධව අපි දෙපාර්තමේන්තුව ඇති කරොත් අපි ඒකට කියනවා ක්‍රියාවලි පදනම කියලා. ඔයගොල්ලෝ අපි පදනම් කීපයක් කතා කරා. මතකනේ තවත් මේකේ නැතුණත් භූගෝලීය පදනමක් ගැන කතා කරා. මතකනේ? රයිට්. මූල්‍ය කළමනාකරු. අලෙවි කළමනාකරු. කිව්වම මේ පද මේ හතරේ මොකද්ද පදනම? නිෂ්පාදිත වෙන්න බෑනේ. මූල්‍ය කළමනාකරු කිව්වම එක යම් කිසි භාණ්ඩයක් හදන සෙක්ෂන් එකක් බාරව කියන්නේ එහෙම නෙවෙයිනේ. ක්‍රියාවලි වලටත් ගන්න බෑනේ. ගනුදෙනු කරුත් වෙන්න බෑනේ. මේක ශ්‍රී තමයි. ඒ කියන්නේ අලෙවිකරණාංශයේ කටයුතු බාර කළමනාකරු නිසා අපි ඒකට කියනවා තේරෙන අලෙවිකරණාංශය. ඒ වගේම මූල්‍ය කළමනාකරුගේ මූල්‍යකරණ කටයුතු වලට සම්බන්ධ අංශයක් නම් අපි ඒකට කියනවා මූල්‍ය අංශය කියලානේ. එහෙනම් මොකක්ද? ශ්‍රී තමයි. ශ්‍රී තමයි. එහෙනම් ඒකට එන්නේ 3. මේකට එන්නේ 3. ඇඟලුම් නිෂ්පාදන කළමනාකරු, සම්භාණ්ඩ නිෂ්පාදන කළමනාකරු. එතකොට එක අංශයක් තියෙනවා ඒක ඇඟලුම් හදන්නේ. ඒකේ ප්‍රධානිය තමයි ඇඟලුම් නිෂ්පාදන කළමනාකරු. තේරෙනවද? ප්‍රොඩක්ෂන් මැනේජර්. තව අංශයක් තියෙනවා ඒකේ සම්භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. ඒකේ සම්භාණ්ඩ නිෂ්පාදන කළමනාකරු. තේරෙනවද? ඒක මොකද්ද? ඒක මොකද්ද පදනම? නිෂ්පාදිතද ක්‍රියාවලිද ශ්‍රේතමෙද ගනුදෙනු කරුද? මොකද්ද කතන්දරේ? ඒක නිෂ්පාදිත පැහැදිලිවම. ඒක නිෂ්පාදිතනේ. නිෂ්පාදිත පදනම. ඒ කියන්නේ එකක් සම්භාණ්ඩ නිෂ්පාදනාංශය අනිත් එක ඇඟලුම් නිෂ්පාදනාංශය. අන්න භාණ්ඩ පදනම නිෂ්පාදිත පදනම. එහෙනම් එකට එන්නේ 1. තොග අලෙවි කළමනාකරු, සිල්ලර අලෙවි කළමනාකරු. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ පැටලෙන්නේ. පටල ගන්නේ. තොග අලෙවි කළමනාකරු, සිල්ලර අලෙවි කළමනාකරු. මොකද කියන්නේ? මොකද්ද පදනම? මේක ගනුදෙනු කරු වෙන්න ඕන. ඔව්. ඒ කියන්නේ තොග අලෙවි කළමනාකරු. කියන්නේ තොග වශයෙන් අලෙවි කරන සෙක්ෂන් එක වෙනයි. දැන් සමහර ආයතන වල එහෙම නෙවෙන්නේ. තොග වශයෙන් අලෙවි කරද්දි එක කවුන්ටරයක් දාන. එතනින් තමයි ඒක ඉෂුව කරන්නේ. සිල්ලරට අලෙවි කරද්දි තව කවුන්ටරයක් දානවා. දැන් මහා පරිමාණ
සුප්‍රිවිලෙන්සල් හෝ සුප්‍රිවිලෙන්සල් වගේ මෙගා ෂොප්ස් තියෙන ඒවැ තොග වශයෙන් ගන්න එනවනේ. ඒ කියන්නේ මහා පරිමාණ සිල්ලර වෙලෙන්සලක්මයි. මගේ ඒක මහා පරිමාණ මම සිල්ලර වෙලදාමක් කරන්නේ. නමුත් මම මහා පරිමාණයෙන් තොග වශයෙන් විකුණනවා. ඒ කියන්නේ තවත් පුංචි සිල්ලර කඩවලට මම සිල්ලර වෙලෙන්සල් වලට විකුණනවා. ඒගොල්ලෝ වෙල තොග වශයෙන් ගන්නවා. මම ඒගොල්ලන්ට වෙනම කවුන්ට්‍රැක්ට් දානවා. වෙනම සහායකව පත් කරන ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ තෝරලා දෙනවා. ඒ වගේම එදිනෙදා පරිභෝජන ගන්න පාරිභෝගිකෝ වෙන්නේ ඒගොල්ලන් එදිනෙදා අවශ්‍යතා සපුර ගන්න. ඒකට මම වෙනම සෙක්ෂන් එකක් දානවා. මොකද්ද? ගනුදෙනු කරු පදනම. ඉතින් මෙතනත් ඒකමනේ කියන්නේ. තොග වශයෙන් මිලදී ගන්න අයට තොග වෙළඳුන්ට භාණ්ඩ විකුණන්න වෙනම අංශයක් දැම්මන්නේ ඒ අංශේ ප්‍රධානිය තොග අලෙවි කළමනාකරු. පාරිභෝගිකයන්ට භාණ්ඩ කුඩා තොග වශයෙන් ගන්න සිල්ලර වෙළඳු වෙනවා. ඒගොල්ලන්ට වෙනම සෙක්ෂන් එකක් දැම්ම භාණ්ඩ විකුණන්න. එහෙනම් සිල්ලර අලෙවි කළමනාකරු. එහෙනම් මොකද්ද? ඒක ගනුදෙනු කරු පදනම අනිවාර්යයෙන්ම 4. තත්ත්ව පරීක්ෂණ කළමනාකරු ඇසුරුම් කළමනාකරුවන්. ඇසුරුම් කිරීම මං කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන උපක්‍රියාවලියක් තමයි ඇසුරුම් කිරීම නැත්නම් ඇසුරුම් කරණය. මොකද ඇසුරුමෙන් මං කියව පාරිභෝගිකයා සාධාරණ ලෙස නීත්‍යානුකූල ලෙස මොකද කරන්නේ නොමග යවන්න පුළුවන්. රවට්ටන්න පුළුවන්. රවට්ටලා භාණ්ඩයක් පාරිභෝගිකයා වෙත විකුණන්න පුළුවන්. ඇසුරුමෙන් පාරිභෝගිකයා මොකද අනිවාර්යයෙන්ම භාණ්ඩයට ඊටාම සිත් ගන්නාසුළු ආකර්ශනීයතාවයකට පත් කරන්න පුළුවන්. එහෙනම් ඒක වෙනම ක්‍රියාවලියක්. අන්නේ ඇසුරුම් කරන ක්‍රියාවලිය සම්බන්ධ කටයුතු කරන අංශයට අපි කියනවා ඇසුරුම් අංශය. ඒකේ ප්‍රධානී ඇසුරුම් කළමනාකරු. තත්ත්ව පරීක්ෂණ එහෙමනේ. තත්ත්ව පරීක්ෂාව ක්වොලිටි ටෙස්ටිං එක. තත්ත්ව පරීක්ෂාවත් වෙනම ක්‍රියාවලියක. රසායනාගාරයක ලැබ් එකක සාම්පල් අරන් විටින් විට පරීක්ෂා කරලා අවශ්‍ය ගැළපීම් කරලා තේරෙනවද? ඒක ලොකු ක්‍රියාවලියක් නේ. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය තවත් උපක්‍රියාවලියක් ඒක. එහෙනම් ඒකත් මොකක්ද? එහෙනම් ක්‍රියාවලි පදනම අනුව තමයි යන්නේ. මේකත් වරද්ද ගන්න ප්‍රශ්නයක්. මේක ප්‍රශ්නේ ඇත්තරම ලේසි. හැබැයි ඉතින් මේ තේරෙන මේක ලොකු වපසරියක් අපට සිහි ගැන්වෙන්න ඕන. අපි ඉගෙනගත්ත විශේෂයෙන්ම කළමනාකරණය කියන පාඩමේ දෙවන උපාංගය වන සංවිධානයකරණ කියන උපාංගයේ දෙපාර්තමේන්තුකරණය සහ දෙපාර්තමේන්තු ඇතිකිරීමේ පදනම් කියන සෙට් එකම උඩට ආවේ නැත්තම් මේකට අපි උත්තර ලියලා බොරු. පැහැදිලිද? එහෙනම් උත්තරේ මොකද්ද? 3142. 3142. 3142. 3142 මේ තියෙන උත්තරේ මේක දෙවෙනි එක. 3142. දෙවෙනි උත්තරේ. දැන් මොකද කියන්නේ? අමාරුද ලේසිද? අමාරු නෑනේ. අපි හරියට විශ්ලේෂණය කරමින් ප්‍රශ්නේ මුලින්ම අපි තේරුම් අරගෙන අපේ කරගන්න. ප්‍රශ්නේ අපේ අතර ගන්න. මගේ අතර ගත්තම ප්‍රශ්නේ මගේනේ. මගේ නම් මට ගැළපෙන උත්තරය මට දෙන්න පුළුවන්. ප්‍රශ්නය ප්‍රධාන පාලක පරීක්ෂකවරයාගේ අතේ තියෙද්දි අපිට උත්තර හොයන්න බෑ. එහෙනම් අපි මුලින්ම ප්‍රශ්නේ අපේ කරගන්නවා. ඒ කියන්නේ මොකද? ප්‍රශ්නේ අපි හොඳින් හඳුනා ගන්නවා. විනිවිද භාවයෙන් යුතුව අපි හඳුනා ගන්නවා. හඳුනාගත්තම තමයි උත්තරය ගෙනෙන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් 2016 මහ විභාග ප්‍රශ්නයේ 27 වන බහුවර්ණය වශයෙන්. පහත වගුවේ දැක්වෙන්නේ සංවිධානයක කාර්ය කිහිපයක් හා කළමනාකරන සහිත වේ. මේ වගුවේ මුලින් තියෙන වම් අත පැත්තේ කාර්යයන්. දකුණු අත පැත්තේ තියෙන කළමනාකරන ශ්‍රීත. මතකනේ සැලසුම්කරණේ සංවිධානකරණේ මෙහෙවීම් පාලනය පිළිවෙලටම දීලා තියෙනවා. මේ පැත්තේ තියෙන කාර්යයන්. අහන්නේ සංවිධාන කාර්ය අනුව ඊට අදාළ කළමනාකරන ශ්‍රීතේ නිවැරදිව ගලපා ඇති කාර්ය ගැලපීම අහන්නේ. සංවිධානයේ කාර්යයට ගැලපෙන කළමනාකරන ක්‍රියාව නැත්නම් කළමනාකරන උපාංගය මොකක්ද කියලා ගලපන්න තියෙනවා. හරිද? රයිට්. බලමු පළවෙනි එක වැඩ බෙදීම. වැඩ බෙදීම division of work කියන කොටම මතක් වෙන්නේ මොකක්ද? සංවිධානකරණයනේ. කළමනාකරන ක්‍රියාවලියේ දෙවන උපාංගය වන සංවිධානකරණය මතකයි. මොකද ඒක පටන් ගන්න පළවෙනි සංවිධානකරණයේ පියවර 7යිනේ. පළවෙනි එක work to be done. කළ යුතු කාර්ය හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි division of work. තුන්වෙනි එක තමයි departmentalization දෙපාර්තමේන්තුකරණය. ටග්ගල මතක් වෙන්න ඕන. තේරෙනවද? එහෙනම් වැඩ බෙදීමයි තියෙන්නේ කොහටද? සංවිධානකරණයට. එහෙනම් මෙතනට එන්නේ දෙක පැහැදිලි. දැන් මේ හතර මතක නම් මේකට බොහොම ලේසියෙන් තෝරගන්න ඕනේ. මේක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. සේවක අභිප්‍රේරණය. අභිප්‍රේරණය කියද්දිම අපි විෂය තුල ඉන්නවනම් විෂය අපේ කරගෙන තියෙනවා නම් ටක් ගාලා එන්න මොකද්ද? මෙහෙවීම. මතකනේ? sannivedanaය, අභිප්‍රේරණය, නායකත්වය. මෙහෙවීමේ මූලික මෙවලම් තුනක් අපි කතා කරා. sannivedanaය, නායකත්වය, අභිප්‍රේරණය තුලින් තම සහකරුවන්ට මඟ පෙන්වීම සහ
ඔවුන් කාර්යයන් සඳහා හොඳින් පොළඹවා ගැනීම තමයි මෙහෙයුම කියන්නේ. එහෙනම් ඒකෙන් අනිවාර්යෙන් මෙහෙයවීමට. 3. ප්‍රමිති ස්ථාපිත කිරීම. ඒ කියන්නේ කාර්ය සාධනයේ මනින්න ක්‍රම අපි තීරණය කරනවා. ක්‍රම කියන්නේ ප්‍රමිති. මොකද කාර්ය සාධනයේ මනින සෑම මිනුම් ක්‍රමයකම සීමා තියෙනවනේ. ඒ නිසා ඒ සීමාව තියෙන ප්‍රමිතියක්. ඔබේ විභාගයේදී ඔබේ දැනුම මනින්න ඔබ අතරපත් කරන සෑම ප්‍රශ්න පත්‍රයක්ම ප්‍රමිතියක්. ඔව්ද නැද්ද? ඔව් ප්‍රමිතියක්. ඔබ විභාගයට මුහුණ දෙන සෑම ප්‍රශ්න පත්‍රයක්ම ප්‍රමිතිය හේතුව ඒ ප්‍රශ්න පත්‍රයේ සීමාමයින් තියෙනවනේ. පැය 2යි, පැය 3යි. අන්න කාලයේ සීමාවක් තියෙනවා. හරිද? යම් මාතෘකාවකින් ප්‍රශ්න දාන්නේ මෙච්චරයි. අපි තු මාතෘකා 10 නම් ඒ ප්‍රශ්න 100 නම් ඒ ප්‍රශ්න 100 මාතෘකා 10ට බෙදෙනවා. දීර්ඝ මාතෘකාවක් නම් ප්‍රශ්න 15ක් ඉර දානවා. ඊට අඩු මාතෘකාවක් ප්‍රශ්න 12ක් දානවා. එහෙමනේ. ඒ හැම එකෙම මොනවද? ප්‍රමිති. එහෙනම් මේ ප්‍රමිති කියුවට බය වෙන්න එපා. මේ අර බහණ්ඩක ප්‍රමිතියක් කියන ගුලට ගන්න එපා. මේ කියන්නේ කාර්ය සාධන වෙනීමේ මිනුම් ක්‍රම, මනින ක්‍රම, ප්‍රමිති ස්ථාපිත කිරීම කියන්නේ මොකද? පාලනය. පාලනයේ පළවෙනි පියවර තමයි ප්‍රමිති ස්ථාපිත කිරීම. දෙවන පියවර තමයි කාර්ය සාධනයේ මැනීම. තුන්වෙනි එක තමයි සැලසුම්ගත ප්‍රතිඵල සමග මේ අපි මැනපු සත්‍ය ප්‍රතිඵල සැසඳීම. හතරවෙනි එක තමයි විචලතාවත් නම් මේ හඳුනගෙන නිවැරදි කිරීම. මතකයි පාලනයකට ටක් ගාලා ඉන්න ඕනේ. නම් මේකට එන්නේ 4. පිළිවෙලට එන්නේ 2 3 4. ඊට පස්සේ පරිසර විශ්ලේෂණය. අන්න පරිසර විශ්ලේෂණය කොහොම මතක් වෙන්න ඕනේ කළමනාකරණේ පළවෙනි උපාංගය. මොකද්ද? සැලසුම්කරණය. සැලසුම්කරණයේදී කරන පළවෙනි කාර්යය තමයි පරිසර විශ්ලේෂණය කරන එක. මොකද්ද? සදු අත විශ්ලේෂණ උදාගෙන ජපන් කළමනාකරණ තාක්ෂණය විසින් ලොවට දායාද කරපු soft analysis කියන එකනේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන කියන උපාංග 4 ඔස්සේ පරිසරය විශ්ලේෂණය කරගෙන අභ්‍යන්තර හා බාහිර පරිසරය හඳුනගත්තම තමයි පරිසරයට ගැලපෙන සැලසුම්කරණයක් හදලා පරිසරයට වඩා උචිත පරිසරය පවා ජයගත හැකි සැලසුමක් නිර්මාණය කරලා සැලසුම්කරණය සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම අයිති වෙන්නේ සැලසුම්කරණයටයි. 1. එහෙනම් 2 3 4 එක තමයි උත්තරේ. 2 3 2 3 4 එකම තියෙන්නේ. 2 3 4 එක නම් උත්තරේ 4. උත්තරේ 4. ඒක අමාරු නෑ. හැබැයි මෙවැනි ප්‍රශ්න පොව මම අත්දැකීමෙන් දන්නව ළමයි වරද්ද ගන්නවා. ළමයි වරද්ද ගන්නවා. ඒ තරම් හිතන්නේ. හිතන්නේ නැතුව මොකද කරන්නේ? මාරු කරගන්න. මේක මාරු කරගන්න ගන්නේ. මේක අනිවාර්යයෙන්ම 100%ක්ම හැමදෙනාම නිවැරදිවම කරන්න ප්‍රශ්නයක් මේක. පැහැදිලිද? පැහැදිලි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2017 විභාගයේදී මෑතම ප්‍රශ්නයක්. 16 වන බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ කළමනාකරණ ශ්‍රීතවලට කාර්යන් වලට සම්බන්ධ කාර්යන් කිහිපයකින්. ප්‍රධාන කළමනාකරණ ශ්‍රීත. අපි බලමු මොකද්ද කියලා අහන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න හැමදාම කියනවා. ඔයගොල්ලෝ කාලනාස්ති කරන්න එපා. මේක කියවලා මේ මේ කරුණු 7 කියවන්න එපා. තේරුමක් නැහැ. මොකද අපි දන්නේ නැහැ මොනවද අහන්නේ කියලා. දැන් මේ වගේ ප්‍රශ්නක අපි මුලින්ම මේ උඩ ශීර්ෂයේ කියවුවොත් ටක් ගාලා අපි එතනින් දෙවනුව ප්‍රවේශ වෙන්න ඕනේ මෙතනට. මොකද්ද අහන්නේ කියලා බලන්න. මොකද්ද අහන්නේ කියලා තේරුම් අරගෙන තමයි කරුණට යන්න ඕනේ. ඉහත ද අතුරෙන් සංවිධානය කරන ශ්‍රීතයට අදාළ කාර්යන් පමණක් අඩංගු කාණ්ඩය කුමක්ද? එහෙනම් සැලසුම්කරණය, සංවිධානයකරණය, මෙහෙයවීම හා පාලනය. ඕකෙන් සංවිධානය කරන ශ්‍රීතයට අදාළ කාර්යන් පමණක් අඩංගු කාණ්ඩය තමයි අහන්නේ. හරිද? ඕගනයිසින් වලට අදාළ කාර්යය. දැන් ලේසි නේ නේද? ශ්‍රම විභජනය, පාරිසරික විශ්ලේෂණය, සමායෝජනය, අරමුණු ස්ථාපිත කිරීම, කාර්යන් හඳුනා ගැනීම, දෙපාර්තමේන්තුකරණය සංනිවේදනය. දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම ලේසි. ලේසි වුණාට මම විශ්වාස කරනවා මම මේ ප්‍රාර්ථනා කරන්නේ අනේ හීනින්වත් ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඇත්ත කතාව මේ ප්‍රශ්නේදී ඔබ නෙමෙයි මං කියන්නේ. ඔබ හොඳයි කියලා මම උපකල්පනය කරනවා. මං කියන්නේ 2021 දක්වා මේ මෑත අතීත ළමයි ගැන මං කියන්නේ. ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ දුන්නා නම් දැන් මේ ප්‍රශ්න 2017 මං කියන්නේ 17 නෙවෙයි 18 19 20 ඒ වගේ ළමයිට දුන්නා නම් 150ක්ම මේක වරද්දනවා. දැන් ඔබ බය වෙන්නේ නැහැ. හින්දාඩි දාන්නේ ඔබ හොඳයි කියලා මං කිව්වනේ. ඔබට වෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම 99%ක්ම මේක හරියට කරපුවා මං දන්නවා. මං එහෙම විශ්වාස කරනවා. එහෙම ධනාත්මක විශ්වාසයක් එක තමයි මම මේ පාඨමාලාව උගන්වන්න බාරගත්තේ. ඔබට උගන්වන්නේ. මමත් ධනාත්මකව උගන්වන්නේ. ඔබත් ධනාත්මක වෙන්න ඕන. තේරුණාද? මේක මං කියන්නේ අතීත ළමයින 150ක් වරද්දනවා. මොකද වරද්දන්නේ හේතුව මේකෙදී කළමනාකරණ ශ්‍රීත 4යිනේ. අපි ඒ ලෙවල්වලදී කතා කරන්නේ. කළමනාකරණ ශ්‍රීත 4ෙම උපකොටස් ගැන අවබෝධයක් තියෙනවා. සැලසුම්කරණයේ පියවරයන්, සංවිධානකරණයේ පියවරයන් 7යි.
පාලනය කරන පියවරයන් 4යි. එහෙම අපිට ඒක මතක් වෙන්න රක් ගන්න. නැත්නම් මේක වරද්ද ගන්න. ඒක කලමනාකරන ශ්‍රීත 4නේ සමස්ත පාඩමේ මූලික හරය. එහෙනම් කලමනාකරන ශ්‍රීත 4 අපි හරියට ස්පර්ශ කරගෙන තියෙනවා නම් මේක නැති. මේක ඉතාම සරල ප්‍රශ්නයක්. ලාද බොළඳ ප්‍රශ්නයක් මේක. නමුත් කලමනාකරන ශ්‍රීත 4 න්‍යායාත්මකව ඔබ හරියට කරලා නැත්නම් මේක ඔබට අනිවාර්යයෙන්ම ගැඹුරු ප්‍රශ්නයක්. ඔබ නොමග යවන ප්‍රශ්නයක් වෙනවා. තේරෙනවද? රයිට්. ශ්‍රම විභජනය කොහෙද අයිති වෙන්නේ? ශ්‍රම විභජනය අයිති වෙන්නේ කොහෙද? සංවිධානකරණයට. සංවිධානකරණයට. තේරෙනවද? සංවිධානකරණයේ පළවෙනි පියවර තමයි work to be done. කාර්යයන් හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි යන්න වැඩ බෙදීම. ශ්‍රම විභජනය. එහෙනම් මේක සංවිධානකරණයි. ඉතින් අපි ඒක හරියට ලකුණක් දාමුකෝ. ඒක හරි. පාරිසරික විශ්ලේෂණ හේවත් පරිසර විශ්ලේෂණය. කොහෙද දෙක යන්නේ? සැලසුම් කරන්නට. සැලසුම් කරන්නේ පළවෙනි පියවර තමයි පරිසරයේ විශ්ලේෂණය කරලා පරිසරයේ හොඳින් දකින්න එක. පරිසරය දැකලා ඒ ව්‍යාපාරයේ අභ්‍යන්තර බාහිර පරිසරයට ගැලපෙන අපි ව්‍යාපාරය ගෙනියන්න ඕනේ. එහෙනම් පරිසර විශ්ලේෂණේ සැලසුම් කරලා අයිති එක ගන්න බෑ. අපි ඒක තියමු. සමායෝජනය. කිව්ව මොන හරි මතක් වෙනවද? මං හිතන්නේ ඒක 20 වාරයක් විතර මං කියලා ඇති. 30 වාරයක් කියලා ඇති මං සමහරට. මොනවද? සංවිධානයකරණේ පියවර 7යි නැත්නම් උපකාරය 7යි. සංවිධානයකරණේ පියවර 7න් අවසන් කාර්ය තමයි සමායෝජනය සහ සංවිධානයකරණේ වටිනාම කාර්ය තමයි සමායෝජනය කෝඩිනේෂන්. මොකද මේ සමායෝජනය කියන්නේ? සංවිධානයේ සියලුම දෙපාර්තමේන්තු නැත්නම් සියලුම අංශ ඒ දෙපාර්තමේන්තු වල ඉන්න සියලුම තනතුරු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු කරවීම තමයි සමායෝජනය කියන්නේ. ඒ කියන්නේ සුපරීක්ෂණය මගින් මග පෙන්වීම මගින් ඒ වගේම වර්ක්ෂීට් නැත්නම් වැඩ ලේඛන ලබා දීමෙන් තේරෙනවද? පුහුණු කිරීමෙන් ඒ වගේම නායකත්වයේ මගින් අභිප්‍රේරණය මගින් තොරතුරු sannivedanaya මගින් මොකද කරන්නේ? සියලුම අංශ හා සියලුම තනතුරු වල කාර්යභාරයන් ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු කරනවා. නැත්නම් ඉලක්ක ළඟා කර ගැනීම සඳහා සියලු අංශ හා සියලු තනතුරු නිවැරදිව ඉස්සරහට අරගෙන යනවා. ඒක තමයි වැදගත්ම දේ. සංවිධානකරණයේ මුල් පියවර 6ම නිස්කාරණේ වතුර දැම්ම වෙනවා සමායෝජනේ නැත්තම්. ඒ නිසා සංවිධානකරණයේ වැදගත්ම එක තමයි සමායෝජනය. ඕම MCQ ප්‍රශ්නයක් ඇහුවා 2000ට පෙර. අපිට ඒක රච්චුන්න මම පරණ ප්‍රශ්න ගත්තේ නේද? 2000ට පෙර එකම එක අවුරුද්දක ඇහුවා ඒත් වරද්ද ගත්තා. මම හිතන්නේ 98 99 ඇහුවා ඒත් වරද්ද ගත්තා. සංවිධානකරණයේ ප්‍රධානම කාර්යය තමයි සමායෝජනය. නම් මේකත් අපිට ගන්න පුළුවන්. ඒකට අපි හරි මාර්කයක් දාමු. අරමුණු ස්ථාපිත කිරීම කොටදයි. දැන් මේක ඕන මම දාන්නම්. මේකත් මේක එන්නේ සැලසුම් කරන සෑයන දාන්නකො මේක සැලසුම් කරන්නේට. මේකත් සැලසුම් කරන්නේට එන්නේ. ඇයි? නැත්තම් පරමාර්ථ අරමුණු නැත්තම් ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක ළඟා කර ගැනීම සඳහා කළ යුතු මූලික කාර්යය හෙවත් මූලික උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරන්නේ. එහෙනම් ඉලක්ක තීරණය කරන කොහෙන්ද? සැලසුම් කරන්නේ. එහෙනම් ඒක අපිට ගන්න බෑ. අනික කාර්යයන් හඳුනා ගැනීම කියද්දි පටගාල මතක් වෙන්න ඕනේ සංවිධානයකරණේ ප්‍රථම කාර්යය තමයි කාර්යයන් හඳුනා ගැනීම work to be done මතකද? එහෙනම් ඒක අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ දෙපාර්තමේන්තුකරණය කියද්දි මතක් වෙනවා සංවිධානකරණයේ පියවරයන් 7න් පළවෙනි එක කාර්යයන් හඳුනා ගැනීම work to be done, දෙවෙනි එක වැඩ බෙදීම නැත්නම් ශ්‍රම විභජනය division of work, තුන්වෙනි එක තමයි departmentalization දෙපාර්තමේන්තුකරණය. එහෙනම් ඒකත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඊට අමතරව sannivedanaya ගන්න පුළුවන්ද? sannivedanaya ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඇයි? sannivedanaya අභිප්‍රේරණය නායකත්වයේ තුලින් තමයි සේවකයන් මෙහෙවන්නේ. ඒක තමයි මෙහෙවීමට අයිති වෙන්නේ. ඒක ගන්න බෑ. තේරෙනවද? එහෙනම් ගන්න මේ හතර ගන්න. දැන් තව දුරටත් ගත්තොත් දැන් ඔබට මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. බලන්න මේකේ උත්තර කීයක් මේක බලන්න මේපයි කීයක් අපේක්ෂා කරනවද? දැන් මේක වෙන උත්තර හතරක් ගන්න. A C D හැම එකේම උත්තර හතරක්නේ. හතරක් අපි හතරකටම යන්න ඕනේ. දැන් අපි මේක දන්නේ නැතුව අපි මේක අහන්නේ 3යි කියලා. 3යි කියලා අපි හතරක් සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මේක අපි 4ද 3ද කියලා දැනගෙන ගියාම අපිට ඒකත් මැච් කරන්න පුළුවන්. රයිට්. හතරක් ඉල්ලනවා අපි දැන් හතරක් සිලෙක්ට් කළාද? එහෙනම් ඒ හතර හරිද? ඒ හතර තියෙන එක තියනවාද? ටක් ගාලා ගලපන්න පුළුවන්. මේකත් ටිකක් සූක්ෂමව කළ යුතු දෙයක්, සංයමයෙන් කළ යුතු දෙයක් නේ. උත්තරේ තියෙනවද? A C E F මම සිලෙක්ට් හරි උත්තර හරිනේ. A C E F බලන්න A C D G
ACEF මේ ප්‍රශ්නේ උත්තරේ ACEF උත්තරේ තියෙන 5. හරිනේ අමාරු නෑ ඉතින් වැඩේ අර සමස්ත කළමනාකරණ කාර්යන් 4ම ඔළුවේ තියෙනවා. අමාරු නෑ ඒක බොහොම ලේසි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේක 2018 විභාග ප්‍රශ්න පත්‍රයේ විවිච්ච ප්‍රශ්නය 16 වන බහුවර්ණයේ වශයෙන්. කළමනාකරණය හා කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන්ට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය. කළමනාකරණයයි කළමනාකරණ ක්‍රියාවලී කාර්යයන්ට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙනවා. ප්‍රකාශ පහක් තියෙනවා. බලමු අපි කියන්නේ කිසියම් ගැටලුවකට ගනු ලැබූ නිශ්චිත විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය වේ. නුහුරුයි වගේ නේද ඒක? මට නම් නුහුරුයි. කිසියම් ගැටලුවකට ගනු ලැබූ නිශ්චිත විසඳුමක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය නෙවෙයිනේ. ඒක කළමනාකරණය නෙවෙයිනේ. කිසියම් ගැටලුවකට ගත්ත නිශ්චිත විසඳුමක් ක්‍රියාත්මක කරනවා. ඒක මොකද්ද? අර තීරණ ගැනීමේ ක්‍රියාවලිය එක පියවරක් වන ක්‍රියාත්මක කිරීම කියන එකයි තියෙන්නේ. ඒක නෙවෙයි. ඒක නෙවෙයි අහන්නේ කළමනාකරණය ගැන එකනේ. කළමනාකරණය හා කළමනාකරණ ක්‍රියාවලිය. කළමනාකරණය හා කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන්ට අදාළ වඩාත් නිවැරදි ප්‍රකාශය. 2. ආයතනයක පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීමට ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කරණය වේ. බලමු. ආයතනයක පරමාර්ථ හා අරමුණු හරි ඉලක්ක ඉටු කර ගැනීමට ගනු ලබන පියවර ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය නෙවෙයි නෑ. සැලසුම් කරන කියන්නේ මොකද්ද? පරමාර්ථ අරමුණු තීරණය කර ඒවා ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරණය කියලා කියන්නේ. තේරෙනවද? ක්‍රියාත්මක කිරීමකොත් කොහෙත්ම ගන්න බෑ අපිට නේ. ක්‍රියාත්මක කිරීම කරන්නේ නෑ සැලසුම් කරණය. නැතකයි ක්‍රියාත්මක කිරීම කරන්නේ සංවිධාන කරණය. මම කෝ විශ්වවිද්‍යාලෙදි ගියාම ක්‍රියාත්මක කිරීම කරන සංවිධාන කරණෙත් නෙවෙයි. මොකෙන්ද? ක්‍රියාත්මක කිරීම කියලා වෙනම ශ්‍රීතයක් තියෙනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙම පාන්නේ. දැන් ඒ ලොල්ල ක්‍රියාත්මක කිරීම කරන්නේ නැති නිසා ඒක ඕල්රෙඩි අපි හිතනවා තියෙන්නේ සංවිධාන කරණය තුල කියලා. නම් කොහොමත්ම මේක වැරදි. ක්‍රියාත්මක කිරීම නිසා සැලසුම් කරන්න වෙන්නම බෑ. ඒකත් අපි අයින් කරමු. 3 වෙනි එක. ආයතනයක පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීමට සම්පත් බෙදාහැරීමේ ක්‍රියාවලිය සංවිධානකරණය වේ. හරිත් වගේ හරි නෑත් වගේ නේ. ඔව්. එහෙම එන්න ඕනේ. අඟට දැනෙන්න ඕනේ ඒවා. ආයතනයක පරමාර්ථ අරමුණු හරි ඉටු කර ගැනීමට සම්පත් බෙදාහැරීමේ ක්‍රියාවලිය නෙවෙයි සංවිධානකරණය කියන්නේ. මොකද්ද? පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීමට සම්පත් හා පුද්ගලයන් අතර නැත්නම් සම්පත් හා සේවකයන් අතර විධිබත් සබඳතා ගොඩනැගීම තමයි සංවිධානකරණය කියන්නේ. ඒ කියන්නේ කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තු ඇති කිරීම, බලතල සහ වගකීම් පැවරීම, බලතල ක්‍රියාත්මක කිරීමේ ප්‍රමිති නැත්නම් ක්‍රියාපටිපාටි ඇති කිරීම, සම්පත් බෙදා දීම, සමායෝජනය. එහෙම නෙන්නේ. ඉතින් මේ හතරෙන් මොකද්ද? ඒ හතෙන්ම මොකද්ද කියවෙන්නේ? ඒ හතම අපි එක අතකට මිටි කරලා ගත්ත මේකෙන් කියවන නිර්වචනය මොකක්ද? සංවිධාන ඉලක්ක නැත්නම් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීම පිණිස සම්පත් හා පුද්ගලයන් අතර විධිමත් සබඳතා ගොඩනැගීම තමයි වෙන්නේ. ඒ අදහස මේක නෑනේ. මේක දෙන වෙන එකක්. ඒක සංවිධානකරණයක් නෙමෙයි මේක. 4 වෙනි එක. ආයතනයක පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීම සඳහා සේවකයින්ට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීම වේ. ඒක හරියද? ආයතනයක පරමාර්ථ අරමුණු ඉටු කර ගැනීම සඳහා සේවකයින්ට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීමද නෑනේ. සේවකයින්ගේ චර්යාවන්ට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය මොකද්ද? මෙහෙයවීම නෙවෙයි. මොකද්ද? නායකත්වය. මෙහෙයවීමේ එක උපාංගයක් කරන නායකත්වෙන්නේ කරන්නේ. නායකත්වයෙන් තමයි බලපෑම් කිරීමේ ක්‍රියාවලිය කරන්නේ. එතකොට නායකත්වයේ කියන එක මෙහෙයවීමට අයිති. එහෙම සම්බන්ධයෙන් මේ උත්තරේ නැතුවා නෙවෙයි. තේරෙනවද දැන්? ඉලක්ක ළඟා කර ගැනීමට සේවකයින්ට බලපෑම් කිරීමේ හැකියාව බලපෑම් කිරීමේ ක්‍රියාවලිය තමයි නායකත්වයෙන් කරන්නේ. එහෙනම් නායකත්වයේ අයිති කොහෙටද? මෙහෙයවීමට. ඒ නිසා සම්බන්ධයක් නැතුවාම නෙවෙයි. නමුත් මූලිකව මෙහෙයවීම නෙවෙයිනේ. මෙහෙයවීමෙන් කරන්නේ sannivedanaය, නායකත්වය, අභිප්‍රේරණය මගින් සේවකයින්ට මඟ පෙන්වීම හා සේවකයන් කාර්යයන් සඳහා පෙළඹවීම නැත්නම් පොළඹවා ගැනීම. ඒකනේ මෙහෙයවීම කියන්නේ. නිසා ඒකත් අපිට ගන්න බෑ. දැන් දෙක ලං උත්තර තියෙනවා. හරි සූක්ෂම මේ ප්‍රශ්නේ සූක්ෂමයි. ටිකක් මේවට වෙලා ගන්න. විනාඩි 2කමාර න උත්තර විනාඩි 4ක් 5ක් ගන්න. මොකද අපි තප්පර 30න් ඉවර කරන ප්‍රශ්න 10ක් විතරක් තියෙනවනේ. ඒවෙන් අපිට විනාඩි 2කමාර ඉතුරු වෙනවනේ. තව විනාඩි 25ක් ඉතුරු වෙනවා. ඒ නිසා මේකට අපිට කාලය ගන්න පුළුවන්.
පස්වෙනි එක. ආයතනයක පරමාර්ථ හා අරමුණු ඉටු කරගන්න ආකාරයට සැලසුම්ගත හා සත්‍ය ප්‍රතිඵල අතර වෙනස්කම් නිවැරදි කිරීමට පියවර ගැනීමේ ක්‍රියාවලිය පාලනය වේ. ඒක මොකද කියන්නේ? ඒක නම් ටිකක් අපිට දැනෙනකොටම ටිකක් සහනදායක මනසකට එක්කනව නේද? ආයතනයක පරමාර්ථ හා අරමුණු නැත්නම් ඉලක්ක ඉටු කරගන්න ආකාරයට සැලසුම්ගත හා සත්‍ය ප්‍රතිඵල අන්න. සැලසුම්ගත ප්‍රතිඵල කියන්නේ අපේක්ෂිත ඒවා. සත්‍ය ප්‍රතිඵල කියන්නේ කාර්ය සාධනයේ මෙන්නම් පස්සේ ප්‍රතිඵල. ඒ දෙක අතර ඒ දෙක සංසන්දනය කරලා ඒ දෙක අතර වෙනස්කම් තියෙනවා නම් වෙනස්කම් නිවැරදි කිරීමට පියවර ගත්තොත් ඒක තමයි පාලනය කියන්නේ. හරියටම හරියනම් පැහැදිලිවම එහෙනම් කළමනාකරණය හා කළමනාකර ක්‍රියාවලිය කාර්යයන්ට ගැලපෙන එක තමයි හොඳම උත්තරේ පස්වෙනි එක. දැක දෙක සමස්තෙම කියවන්න ඕනේ. පිළිතුරු පහම කියවන්න නැතු මේක අපට ප්‍රයෝජන ගන්න බෑ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේක 2018 පේපර් එකේ ආපු 17 වන බහුවර්ණ ප්‍රශ්නය. පහත වගු x තීරුව මගින් තීරණ ගැනීමේ පියවරද? ඒ කියන්නේ මතකනේ කළමනාකරුන්ගේ ප්‍රධානම කාර්යය තමයි තීරණ ගැනීම. තීරණ ගැනීමේ ක්‍රියාවලිය පියවරෙන් ටිකද මේ තියෙන්නේ. පියවරද y තීරුව මගින් කිසියම් ආයතනයකට සම්බන්ධව එම පියවර වලට අදාළ තොරතුරු හරියි. එතකොට x තීරුවේ තියෙන තීරණ ගැනීම පියවරය. ඒකට ගැලපෙන විස්තර තියෙනවා y තීරුවේ. ඔක අනිවාර්යයෙන්ම අහන්න ගලපන්න වෙන්නේ නැතිනේ. බලමු අපි මේකට බලමුකෝ. ඔව් තීරණ ගැනීම පියවර හා ඊට අදාළ තොරතුරු නිවැරදිව ගලපා ඇති පිළිතුරු. රයිට්. එතකොට මේ පැත්තේ තියෙන තීරණ ගැනීම පියවර. ගැටලුව හඳුනා ගැනීම, විකල්ප විසඳුම් හඳුනා ගැනීම, විකල්පය ගැනීම, හොඳම විකල්පය තෝරා ගැනීම, තීරණේ ක්‍රියාත්මක කිරීම කොහොම තියෙනවනේ. පිළිවෙලටම තියෙනවා. නැත්නම් මොකද? එකයි නැත්නම් මොකද? ප්‍රතිපෝෂණය නෑ එච්චරයි. අන්තිම එක නෑ. එහෙනම් තීරණ ගැනීම පියවර ටික ඔක්කොම තියෙන පිළිවෙලනේ. ගැටලුව හඳුනා ගැනීම. මොකද විසඳුමක් දෙන මුලින්ම ප්‍රොබ්ලම් එක දැනගන්න ඉපේ. ගැටලුව හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒකට විකල්ප මුලින්ම හඳුනා ගන්නවා. ගැටලුවට විකල්ප විසඳුම් තියෙන විකල්ප විසඳුම් අපි හඳුනා ගන්නවා. පස්සේ හැම එකක්ම අගේනවා. හැම එකම වාසියාවසි විමසීම තමයි මේ ඇගීම කියන්නේ. වඩාත්ම වාසහගත එක තෝරගන්නවා. ඊට පස්සේ ක්‍රියාත්මක කරනවා. එහෙනම් බලමුකෝ. සේවක ප්‍රවර්ධන අංශයක් ස්ථාපිත කිරීම. අයිඩි එකක් එන්නේ නැහැ කිව්වොත්. මට එන්නෙත් නැහැ. අලෙවියෙන් පසු සේවා සැපයුම් ප්‍රවර්ධනය. විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා අන්න එකන පොඩ්ඩක් අදහසක් එනවා. විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා කැඳවුම නිකන් මේක මතක් කොහොමද දෙන්නේ? යම් තැනක අපිට පුළුවන් එල්ලෙන්න. විකල්ප විසඳුම් හඳුනා ගැනීමට මේක මැච් වෙයි. තේරුණාද? ඇයි විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා කැඳවනවා කියන්නේ මේ ප්‍රශ්නෙට දැන් අපි උත්තර හොයනවා. එහෙනම් අන්න විකල්ප විසඳුම් හඳුනා ගැනීම තමයි කරන්නේ. අන්න ඒකට මැච් වෙනවා ඒක. පාරිභෝගික වුමනා තෘප්තිමත් කිරීමට අපොහොසත් වීම. එනවද අදහසක්? දෙල්ලද යෝජනා කළමනාකරන කමිටුවක විශ්ලේෂණය කිරීම. ඔව් දෙල්ලද යෝජනා කියන්නේ මේ වගේ විකල්ප මාර්ගවල අපි යෝජනා හඳුනාගත්තා මේවා කළමනාකරන කමිටුවක විශ්ලේෂණයට භාජනය කරනවා. ඒ කියන්නේ ඇගීමට ලක් කරනවා කියන්නේ ඇගීම. ඇගීමට මම හිතන්නේ ඒකට එන්නේ ඇගීම. කෝ ඇගීම ඉතින් මේක තමයි කියන්නේ. පුළුවන්. මේක දෙකක් අපිට ටක් ගාලා තේරෙනවා. විවිධ පාර්ශ්වයන්ගේ යෝජනා කැඳවීම කියන්නේ විකල්ප විසඳුම් හඳුනා ගැනීම. ඒ කියන්නේ මේක B වලට 3 හරියයි බොහෝ විට. ඒකම දෙන ලද යෝජනා කළමනාකරන කමිටුවක විශ්ලේෂණය කිරීම. කළමනාකරන කමිටුවකට බාර දීලා ඒගොල්ලෝ විශ්ලේෂණය කරනවා. කියන්නේ මොකද්ද? ඇගීමට ලක් කිරීම තමයි. එහෙනම් විකල්ප ඇගීමට තමයි මේකේ එන්නේ. 5. දෙකක් ආව 3යිනේ බැරි. තීරණ ක්‍රියාත්මක කිරීම. ගැටලු හඳුනා ගැනීම. අනික හොඳම විකල්පය තෝරා ගැනීම. බලමුකෝ සේවා ප්‍රවර්ධනාංශයක් ස්ථාපිත කිරීම. සේවා. ඒ කියන්නේ සේවා සපයන ස්ථානයක් ස්ථාපිත කිරීම කොහොමද නිකන් අර මොකද්ද? විසඳුමක් දීලා වගේ නේද ඒක? තේරෙනවද? අලිවෙන් පසු සේවා සැපයුම් ප්‍රවර්ධනය. අනික පාරිභෝගික වුමනා තෘප්තිමත් කිරීමට අපොහොසත් වීම. අන්න මේක තමයි ගැටලුව. ඒකත් ළඟින් තේරෙනවා. තේරෙනවද? පාරිභෝගික වුමනා තෘප්තිමත් කිරීමට අපොහොසත් වුණා නම් අන්න ගැටලුවක් තියෙනවා. අපි සපයන භාණ්ඩය හෝ සේවාව මගින් ඉලක්ක පාරිභෝගිකයන්ගේ වුමනා තෘප්තිමත් වෙලා නැහැ. ඕක තමයි ගැටලුව. ප්‍රධානම ගැටලුව. අන්න ගැටලුව හඳුනා ගැනීම නම් මොකක්ද? 4. මේකට එන්නේ 4. ඔව් දැන් අපි ඔන්න කොටස් 5න් 3ක්ම විසඳගත්තා. හරි තව දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? හොඳම විකල්පය තෝරා ගැනීම. අනික තීරණේ ක්‍රියාත්මක කිරීම. දැන් සේවා ප්‍රවර්ධනාංශයක් ස්ථාපිත කිරීම. අනික අලිවෙන් පසු සේවා සැපයුම් ප්‍රවර්ධනය. දැන් ඇත්තටම
මේකේ දැන් තියෙන්නේ විකල්පේ තෝරාගෙන හොඳම විකල්පේ තෝරා ගැනීමනේ. හොඳම විකල්පය තමයි මොකද්ද? අලිවෙන් පසු සේවා සැපයුම් ප්‍රවර්ධනය කිරීම. දැන් ඒකනේ මේ කියන්නේ පාරිභෝගික වුමනා තෘප්තිමත් නැහැ. ඒක තමයි ගැටලුව. ඒ ප්‍රොබ්ලම් එකට තියෙන හොඳම විසඳුම තමයි අලිවෙන් පසු සේවා සපයන එක වැඩි කරන්න ඕන. මම කිව්වා අපේ අර සිකියුරිටි සිස්ටම් එකේදී අකුණු ගහන පීරියඩ් ඒගොල්ලෝ කෝල් කරලා අහනවා සර් පහුගිය දවස්වල අකුණු ගැහුවා නේද? මොනවාරි ප්‍රශ්නයක් වුණාද? සිස්ටම් එක වැඩද? තේරෙනවද? ඒකනේ වැදගත් වෙන්නේ. තේරෙනවද? අන්න එහෙම වුණාම අපි තෘප්තිමත්නේ. අපි තෘප්තිමත්නේ. එහෙමනම් අලිවෙන් පසු සේවා ලබා දීම මෙතෙක් ලබා දුන්නේ නැහැ. ඒකයි මේ තෘප්තිමත් නැත්තේ. සේවා ලබා දීම තමයි එකම විසඳුම. එහෙනම් හොඳම විකල්ප වෙන්නේ ගොඩක් වෙලාවට මොකක්ද එහෙනම්? දෙක. එතකොට ඒක තීරණේ ක්‍රියාත්මක කරන්න. දැන් මේක මේ නාමිකයිනේ. මේක නමටනේ. දැන් මේක ඇත්තටම ක්‍රියාත්මක කරන්න එපේ. අන්න ක්‍රියාත්මක කරන්න සේවා ප්‍රවර්ධනසයක් ස්ථාපිත කරනවා. ඔය තියෙන්නේ එක ලංකාවේ සමාගම්වල තියෙනවනේ සර්විස් ඩිවිෂන් එක නැත්නම් සර්විස් සෙන්ටර් කියලා තියෙන්නේ. ඒ සර්විස් සෙන්ටරෙන් තමයි සර්විස් එක දෙන්නේ. තේරුණාද? එහෙනම් අන්න සේවාංශයක් ස්ථාපිත කරාම ඒකෙන් තමයි මේ කියන්නේ අලිවීන් පසු අර පරීක්ෂා කිරීම, අලුත් වැඩියා කර දීම, කොටස් මාරු කර දීම කියන සේවා ලබා දීම ඔපරේට් කරන්නේ නැත්නම් සක්‍රිය කරන්නේ මොකද්ද? සේවා ප්‍රවර්ධනසය ස්ථාපිත කිරීම. එහෙනම් ක්‍රියාත්මක කිරීම කරන්නේ ඒක. එහෙනම් ඒකට එන්නේ 1. එහෙනම් උත්තරේ 4 3 5 2 1. 4 3 5 2 1. 4 2නේ 4 3 5 මෙති 4 3 5 2 1 මේකයි උත්තරේ. පිළිතුර 3. ඒකත් සරලම ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩාක්ම අමාරුත් නෑ. නමුත් මධ්‍යස්තව ටිකක් හිතන්න ඕනේ නැත්තම් වරද්ද ගන්න ඕමයි. දැන් දැක්කද අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වුණු විදිය, පිළිතුරු අතර අපි ගමන් කරපු විදිය, පිළිතුරු සංසන්දනය කරලා අපි පිළිතුරු එක තැනකට ගෙනල්ලා අපට අවශ්‍ය උත්තරේ ගත්ත ක්‍රමය. මේක තාක්ෂණික වැඩක්. නිකන් මේ ටක් ටුක් හරියන්නේ නැහැ ඔයගොල්ලෝ කියනවා. ඒක තේරෙනවද? මේක ලේසි නෑ. BS පේපර් එක මේ වාස්තු පේපර් එක. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේකත් 2018 ප්‍රශ්නයක්මයි. 18 වන MCQ ප්‍රශ්නේ වශයෙන් අහපු එක. ඉවත්ව යාම මෝ දිගයිනේ. දිග උනට සමහර ප්‍රශ්න දීර්ඝ නම් ලේසි උත්තරේ. කලාතුරකින් හම්බ වෙන ප්‍රශ්නේ දීර්ඝයි. පිළිතුරත් බොහොම ව්‍යාකූලයි. බොහෝ වෙලාවට දීර්ඝ වුණාම පිළිතුර ව්‍යාකූල නැ පිළිතුර සරලයි. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉවත්ව යාමේ සම්මුඛ පරීක්ෂණයේදී කළමනාකරුවෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රකාශය අනුව ඔහු ආයතන නිවත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ මේකේ තුවට මම කැමති නැහැ. මොකද මේක හේතු කීපයක් තියෙනවා පේනවද? හේතු කියලා ඇහුවනම් හොඳයි විභාගෙදි කමක් නැහැ. අපි වෙනස් නොකර තියමුකෝ. දැන් කිසියම් කළමනාකරුවෙක් ඉවත් වෙලා යනවා. ඉතින් ඉවත් වෙනකොට සමහරට ඒකේ ඉන්න CEO වෙන්න පුළුවන්, මැනේජින් ඩිරෙක්ටර් වෙන්න පුළුවන්, චෙයාමන් වෙන්න පුළුවන්. ඒත් එක පොඩි සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා. මේ යන්නේ කියලා. ඉතින් හේතු කියනවා. වන්නේ වැටුප් ප්‍රමාණවත් නොවීම. එකක් වැටුප ප්‍රමාණවත් මදිලු. වැටුප මදි. අනික විශාල සේවක සංඛ්‍යාවක්ගේ වැඩ අධීක්ෂණයකින් සිදුවීම. අන්න ඒකේ තියෙන ගැටලුව. මෙයාට දරන්න බැරි සේවකයන් පිරිසක් දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝන් අධීක්ෂණය කරලා මෙහෙවන්න හරි අමාරුයි. එයා වෙහෙස වැඩි, මානසික වෙහෙසක්. එකවර විවිධ පාර්ශ්වයන්ගෙන් විධාන ලැබීම. අන්න තව එකක්. එකවර විවිධ පාර්ශ්වයන්ගෙන් විධාන ලැබීම. තව එකක්. තේරුණාද? තව එකක්. එකවර විවිධ පාර්ශ්වයන්ගෙන් විධාන ලැබීම. විධාන ලැබීම. ඒ තව ප්‍රශ්නයක්. තීරණ ගැනීමට නිදහසක් නොමැති වන්න තවත් ප්‍රශ්නයක්. එයා යන්න තවත් හේතුවක් තමයි ඒක. තීරණ ගැනීමට නිදහසක් නොමැති වීම. අවිධිමත් සම්බන්ධතා ප්‍රබල වෙන්න තවත් ගැටලුවක්. අවිධිමත් සම්බන්ධතා ප්‍රබල වීම. හේතුවෙන් විධිමත් අධිකාරීත්වය ස්ථාපිත වෙන තවත් හේතුවක් යා කියනවා. විධිමත් අධිකාරියක් ස්ථාපිත නොවීම. ප්‍රශ්න ගොඩක් කියනවා. වැනි කරුණු නිසා ඇති වූ මානසික ආතතියයි. ඉහත ප්‍රකාශයට අනුව මෙම ආයතනයේ සංවිධානකරණයට අදාළ දුර්වලතා සංඛ්‍යාව. ටිකක් මේක සංකීර්ණ මෙවැනි ප්‍රශ්න සාමාන්‍ය දරුවනේ 7ක් 8ක් 10ක් ආවා. දැන්ට අවුරුදු 5කට වගේ උඩදී. නමුත් ඕකට ලොකු විවේචන ආවා.
ඇවිල්ලා අන්තිමට එවකට ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙකු වශයෙන් වැඩ කරේ ජගත් බණ්ඩාරනායක මගේ ගුරුවරයා විශ්වවිද්‍යාලේ. ඒ සර අපිත් එක්ක කිව්වොත් මේක ටිකක් ඇත්තට මටත් හිතෙනවා සාධාරණයි කියලා. මොකද මේ ළමයාට දැන් කෙනෙකුට මේකට උත්තර 4යි කියලා තර කරන්න පුළුවන්. තව කෙනෙකුට 5යි කියලා තර කරන්න පුළුවන්. තව කෙනෙකුට කියනවා නෑ මේකේ තියෙන්නේ 3යි. අන්න ඒ නිසා ඒ තර්ක කරන්න පුළුවන් හරි නීති. දැන් කෙනෙක් ඔප්පු කරනවා මේකේ තියෙන ප්‍රොබ්ලම් 5ක්. කෙනෙක් කියනවා නෑ මේකේ තියෙන්නේ 3යි. එයා ඔප්පු කරොත් මොකද වෙන්නේ? ළමයට ඉතින් ළමයා එතන හරිනේ. අන්තිමට තේරෙනවද? ඒකෙදි වෙන්නේ ළමයා නිවැරදිව විෂය කරුණු තේරුම් ගන්න හොඳ තර්කයකුත් ගෙනල්ලා එයාගේ කෝණයෙන් එයා උත්තරේ තියෙන සිලෙක්ට් කරලා එයාට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක අයින් කරන්න කියලා තීරණය කළා. ඊට පස්සේ ඇහුවෙම නෑ වගේ. නමුත් මේ ඉතින් කලාතුරකින් ඊට පස්සෙත් ඇහුවා. ඉස්සරහට අහන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මේ පංකොත් දීර්ඝ ප්‍රශ්නයක් නම් බොහෝ විට සරලයි කියලා උත්තරේ මේක නෑ. මේක කලාතුරකින් ලැබෙන ප්‍රශ්නේ දීර්ඝයි උත්තරේ සංකීර්ණයි. මේකට සීරියස් ප්‍රශ්නයක්. ඒතර මේ කියන්නේ ඉවත් යාමේ සම්මුඛ ඒ කියන්නේ කලමනාකරුවෙක් ඉවත් වෙනවා. ඉතින් එයා ඉවත් වෙන්නේ නැයි කියලා සුහදව සම්මුඛ වෙලා එයාගේ ඉහළ නිලධාරි ප්‍රශ්න කරනවා. එයා ඉතින් දෙනු ප්‍රශ්න මේ හේතු නේ. එකක් තමයි වැටුප ප්‍රමාණ නොවීම. එතකොට ඒක අහන්නේ ඉහත ප්‍රකාශයට අනුව මෙම ආයතනයේ සංවිධානකරණයට අදාළ දුර්වලතා. සංවිධානකරණයේ දුර්වලතා නැහන්නේ. දැන් සංවිධානකරණයේදී අපි වැටුප් ගැන කතා කරන්නේ නැහැනේ. ඒ නිසා ඒක ගන්න බෑ. ඒක අවශ්‍ය නැහැ මෙතනට. මතකනේ සංවිධානකරණ පියවරෙන් 7යිනේ. කාර්යන හඳුන ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය, බලතල සාවකින් පැවරීම, වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි නැත්නම් ප්‍රමිති ඇති කිරීම, ෆෝමලයිසේෂන්, සම්පත් බෙදීම, සමායෝජන. එක කරව වැටුප් ගැන කියන්නේ නැහැනේ. ඒක අදාළ නැහැ. මෙන්න මේකේ තියෙන ප්‍රශ්න. විශාල සේවක සංඛ්‍යාවකගේ වැඩ අධීක්ෂණය කිරීමට සිදුවීම. දැන් සංවිධානකරණයේ මූලධර්ම මතකයිනේ මේ අහන්නේ මූලධර්ම. මේ දුර්වලතා කියලා අහන්නේ මොනවද? මූලධර්ම. මේ නොකිය අහන්නේ මේක ප්‍රශ්න ටිකක් අසාධාරණ. මේකේ ඇත්තට මේක මම හැදුවනම් මම ප්‍රශ්න දාන්නේ ආයතනයේ සංවිධානකරණයට අදාළව කඩවී ඇති මූලධර්ම සංඛ්‍යාව. එහෙම අර කඩවී ඇති මූලධර්ම කියලා ඇහුවන් නම් ළමයාගේ පැත්තට සාධාරණයි. මේ ප්‍රශ්නේ ප්‍රශස්තයි. ඒකට මේක කරදි තේරෙන්නේ මේ ප්‍රශ්නේ ඔබට අසාධාරණයි. අසාධාරණේ මුසු කරලා ඔබට ඔලුවට ගහපු ප්‍රශ්නයක් මේක මම දකින්නේ. තේරෙනවද? අදාළ දුර්වලතා. සංවිධානකරණේ අපි දුර්වලතා කියලා ගොඩක් අයට ප්‍රශ්න අහන්න පුළුවන්. බැරි නෑ. අහනවා අඩුයිනේ අපිට හුරුත් නෑනේ. තේරෙනවද? මේ අහන්නේ මූලධර්ම. මේ මොකද? විශාල සේවක සංඛ්‍යාවකගේ වැඩ අධීක්ෂණය කිරීමට සිදුවීම. ඒ කියන්නේ සේවකෝ 30ක් 25ක් පුළුවන් කිමු සේවකෝ 200ක් විතර තියෙනවා. කොහෙද කරන්නේ? හරිම අමාරුයිනේ. මොකද මේ කියන්නේ? පාලන අවකාශය. මතකනේ? පාලන විතස්තිය. එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක් වෙන සහකරුවන් සංඛ්‍යාව තමයි පාලන අවකාශය කියන්නේ. ඒ පාලන අවකාශය ප්‍රශස්ත වෙන්න එපා. පටු පාලන අවකාශයක් නම් වඩා හොඳ ටික දෙනයි ඉන්නේ. මේක පුළුල් එකෙත් අති පුළුල්. ඒ කියන්නේ මේ කියන්නේ විශාල පිරිසක් ඉන්නවා කියලා. එහෙනම් මොකද මේ කියන්නේ? මේ කියන්නේ පාලන අවකාශය වුණ. අන්න පාලන අවකාශය. පාලන අවකාශය ගැන කියන්නේ. එහෙනම් පාලන අවකාශය දුර්වලයි. ඔන්න එක ගැටලුව. තීරණ ගැනීමට නිදහසක් නොමැති වීම. තීරණ ගන්න නිදහසක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? හිතන්න පුළුවන්ද? තීරණ ගන්න නිදහස නැහැ. Tamanට නිදහසේ තීරණ ගන්න බෑ. ඒ කියන්නේ තීරණ ගැනීමේ බලතල වැඩිපුරම ග්‍රහණය කරන් ඉන්නේ උඩය අග්‍ර කළමනාකරු. ඒ කියන්නේ මොකද්ද? මධ්‍යගතකරණයක් තියෙන. විමධ්‍යගතකරණයක් නැහැ. විමධ්‍යගතකරණය කරා නම් මෙයාට තීරණ ගන්න බලතල ලැබෙනවා. තීරණ ගන්න නිදහස තියෙනවා. දැන් නිදහස නැහැ කියන්නේ මොකද්ද? බලතල දීලා නැහැ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මධ්‍යගතකරණය. අන්න ගැටලුව. අන්න මධ්‍යගතකරණය නිසා මෙයා ඉවත් වෙන එක හේතුවක්. මෙන්න මේක තීරණ ගැනීම මේක මධ්‍යගතකරණය. හරි? මධ්‍යගතකරණයත් එක ප්‍රශ්නයක් මෙයාට තියෙනවා. මධ්‍යගතකරණයත් එක ප්‍රශ්න. මොකද මධ්‍යගතකරණය තුලින් මෙයාට තීරණ ගන්න නිදහස නැහැ. ඒ ඉස්සෙල්ලා කිව්වේ නේද? කිව්වීම එකවර විවිධ පාර්ශ්වයන්ගෙන් විධාන ලැබීම. මොකද්ද මූල ධර්මය? එක්වරකට එක් සහකරුවෙකුට නියෝග දෙන්නේ එක කළමනාකරුවෙක් පමණයි. නැත්නම් එක්වරකදී සේවකයෙක් වගකීමටපත් වෙන්නේ වාර්තා කරන්න ඕන එක කළමනාකරුවෙකුට පමණයි. එක කළමනාකරුගේ අධීක්ෂණයට පමණක් ලක් වෙන්න ඕන. දැන් කළමනාකරුවෝ 3 දෙනෙක් මට නියෝග 3ක් දෙනවා. දැන් කොහොමද මම ක්‍රියාත්මක කරන්නේ? බෑ. මට එක්කෙනාට ඒ වගේ කියන්න පුළුවන්. අන්න එහෙනම් මේකත් කඩ කරලා තියෙනවා. තේරුණාද? එකවර විවිධ පාර්ශ්වයන්ගෙන් විධාන ලැබෙන. එහෙනම් මොකද්ද මේ? අනකිරීමේ ඒකීයතාවය. ඒකත් මේ කඩ කරලා තියෙනවා. අනකිරීමේ ඒකීයතාවයක් නැහැ. unity of command කියලා අපි කිව්වේ. නිදහස නොමැතිව. ඒ වගේම
අවිධිමත් සම්බන්ධතාව ප්‍රබල වීම හේතුවෙන් විධිමත් අධිකාරීත්වයක් ස්ථාපිත නොවීම. දැන් මේ දැන්ටම ගැටලු තුනක් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. හරිනේ. දුර්වලතා තුනක්. ඒ කියන්නේ මූල ධර්ම තුනක් අඩ කරලා තියෙනවා. අවිධිමත් සම්බන්ධතා ප්‍රබල වීම හේතුවෙන් විධිමත් අධිකාරීත්වය ස්ථාපිත නොවීම. ඒ කියන්නේ අවිධිමත් සම්බන්ධතා කියන්නේ ආයතනයේ සංවිධාන දුරාවලිය තනතුරු ඊළඟට පහළට බෙදියන දුරාවලියේ මේ වගේ මේ දුරාවලියේ අවිධිමත් සම්බන්ධතා. ඒ කියන්නේ මේ සේවකයන්ගේ තියෙන අවිධිමත් සම්බන්ධතා. ඒ කියන්නේ ආයතන අපේක්ෂා කරනට වඩා වෙනස් ආකාරයකට මේ සේවක සම්බන්ධය. ඒ කියන්නේ මෙතන ඉන්න තුන්දෙනාගෙන් දෙන්නේ මෙන්න මේ දෙන්නත් එක්ක සම්බන්ධයි. හරිනම් මේ තුන්දෙනා අපේ එකට එකතු වෙන්නේ. එහෙම වෙලා නැහැ. මෙයා මෙතන ඉන්නේ. මේ දෙන්න මෙතන ඉන්නේ. ඒ වගේ. ඒ නිසා මොකද වෙන්නේ? විධිමත් ලෙස අධිකාරීත්වය ගලාගෙන යන්නේ. ඒ කියන්නේ හරියට තීරණ ගලාගෙන යන්නේ නැහැ පළට. තීරණ මෙතනින් ගන්න තියෙන මේ දෙන්නට මෙයාගේ මේ තුන්දෙනාට ඔහොම යන්න එපේ. දැන් අර අවිධිමත් සම්බන්ධات එක්ක මේ තීරණ කැඩෙනවා. මොකද මේක නිස්කලා මුල් ධර්මය. විධිමත් අධිකාරී මාර්ගය කියලා තියෙන්නේ. ඒ කියන්නේ තීරණ ඉහළ සිට පහළට නොකඩි සෑම තනතුරක් අතරම ගලා යනවා. නමුත් මේ තනතුරු ජෑම් වුණාන් පස්සේ මොකද වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අවසන් ගැටලුව. මොකද්ද? නිස්කලා මුල් ධර්මය. නිස්කලා මුල් ධර්මය. ඒක තමයි මේ තියෙන්නේ. ඔච්චරයි. දුර්වලතා හතරක් තියෙනවා. එහෙනම් උත්තරේ හතර. වැඩි ලීසි නෑ නේද ප්‍රශ්නේ? ලීසි නෑ මේක හිතන්න ඕනේ. දැන් සමහරට මේක දෙකකට හිතන ඕගොල්ලෝ. අවිධිමත් සම්බන්ධතා ප්‍රබල වීම. කොහොම තව එකක් ඒක. නිසා විධිමත් අධිකාරී නෑ මේ දෙකම එකක් නේ. අවිධිමත් සම්බන්ධතා නිසා තමයි අධිකාරීත්වයට හැරෙන්න ගලාගෙන යන්නේ නැත්තේ. මේ දෙකම එකයි. ටිකක් අමාරුයි ප්‍රශ්නේ. ඒතකොට උත්තරේ 4. ඔව්. එතකොට අපි දරුවනේ අද පාඩම් පරිච්ඡේදයේ මගින් මීට පෙර පරිච්ඡේද කීපයකට හොයදී අපි කළමනාකරණය හා සැබැඳිව 2000 වසරේ සිට මේ දක්වා යොමු වෙච්ච සියලු වැදගත් අපි නොවැදගත් ටික අයින් කරා සියලු වැදගත් බහුවර්ණ ප්‍රශ්න හොඳින් විශ්ලේෂණය කළා. අද පරිච්ඡේදයෙන් අපි මෑතම විභාග ප්‍රශ්න කීපයට අයිති බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉම කරා. මම හිතනවා දැන් ඔබට මම හිතන්නේ බහුවර්ණ ප්‍රශ්න 100කට වඩා සාමාන්‍ය මෙච්චර ප්‍රමාණයක් මම කවදාකවත් කතා උගන්වලම නැහැ ජීවිතේදී. මේ ඩීප් এডুকেෂන් එකටම දෙන මේ ප්‍රාතිහාර්යාත්මක මගේ ප්‍රයත්නයක්. තේරුණාද? බහුවර්ණ ප්‍රශ්න 100කට වඩා සාකච්ඡා කරලානේ වැඩිත් එක්කලා ඇති. දැන් ඔබට බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙන් අහන හරේ විනිවිදව දකින්නේ කොහොමද? ඒකට සමාන පිළිතුරු අතර හොඳ සැසඳීමක් තේරීමක් කරලා වඩාත්ම නිවැරදි පිළිතුරු අපි ග්‍රහණය කරගනිමින් වැඩිම බහුවර්ණ ප්‍රශ්න සංඛ්‍යාවක් හෙවත් බහුවර්ණ ප්‍රශ්න 30ටම සාර්ථකව මුහුණ දෙන ලකුණු 30ම ලබා ගන්නේ කොහොමද කියන දැනුම ශක්තිය දැන් ඇවිල්ලා ඉවරයි. ඔබ සමහරට පොඩි සැකසංක ඇති ඔව් සර් කියන එක හරි අපිට ඒ උනාට ප්‍රශ්න 25ක් නම් පුළුවන් සමහරට 5ක් බැරි වෙයි වගේ එකකුත් ඇති. නමුත් බය වෙන්න එපා. ඒ ඔබේ හිතේ පළපදියුම් වෙච්ච අදහසනේ. මන් දැන් නිකම් මන් දැන් දුන්නොත් පොඩි පේපර් එකක් හදලා දැන් ක්ෂණිකව දුන්නොත් 30ක් මන් දන්න ඔබ 30ම කරනවා. බය වෙන්න එපා. විශ්වාසය ඇති කරගන්න. ඒ විශ්වාසය ඇති කරගන්න. දැන් මම සිලබස් එකේ දැන් මම කළමනාකරන පාඩමේ මම කියනවා දැන් කළමනාකරන පාඩමේ සැලසුම් කරන්නේ සමස්ත විෂය කරුණු ටික මම ඔයාලෙන් අහනවා. කියන්න පුළුවන් සාරාංශයක් වශයෙන්. මොකද ආපු බෑස කියලා කියනවා. නමුත් පුළුවන්. මං කියන එහෙම හිතන්න එපා කියන්න. මට කෙටියෙන් කියන්න. අඩු ගානේ ප්‍රධාන මාතෘකා ටික කියනවා ඔය ඔබ අපූර්වට කියනවා. ඒ නිසා අපි මේ බැහැයි කියනකොට අපිට බැහැක් කතාව නේ අපිට තියෙනවා. ඒ වගේ දැන් මේ කතා කරපු බහුවර්ණ ප්‍රශ්න සංඛ්‍යාව ධාරිතාවය අනුව කිසිම සැකයක් නැතුව විශ්වාසයෙන් පීඩනයක් නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව ලියන්න අවශ්‍ය තාක්ෂණේ අරගෙන ඉවරයි. අපි ඊළඟ පරිච්ඡේදෙනුත් බලනවා වාස්තික පේපර් එකේ සැපීම් වර්ගයේ ප්‍රශ්න. එනම් හිස්තැන් පුරවන ඒ වගේම කෙටි නිශ්චිත පිළිතුරු සම්බන්ධ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළ සමස්ත වශයෙන් වාස්තික පේපර් එක තුල අපට කළමනාකරණයේ පාඩම හොඳ සවිමත් ලෙස භාවිතා කරන්න අවශ්‍ය භාවිතයේ අනිවාර්යයෙන්ම ලබා දෙන්න උත්සාහ කරනවා.